අයිබෝවන් ඔබ සැමටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද 2021 ජූලි මාස 26 වෙනි සඳුදා ශ්‍රී ලංකා වේලාව හරියටම 5:07යි. අද අපි මේ හම්බෙන්නේ ෆොටෝ chat වැඩසටහනේ 38 වෙනි වැඩසටහනත් සමගයි. ඒ වගේම ෆොටෝ chat ඔන්ලයින් රියැලිටි තරඟයේ 14 වෙනි තරඟයත් සමගයි. ඉතින් අපි සුපුරුදු ලෙසම පිළිගන්නවා හෙන්රි සර්. අයිබෝවන් හෙන්රි සර්. අයිබෝවන්. අයිබෝන් රවිරණසිංහ. අයිබෝවන්. හරි ඔන්න සුපුරුදු ලෙස අපිත් එක්ක සජීවීව එකතු වෙන අපේ ෆොටෝ chat රසිකයන් වගේම කවදා හෝ වෙලාවක Facebook එකෙන් හෝ YouTube එකෙන් හෝ මේකේ රෙකෝඩින් version එක බලන සියලුම දෙනාම අපි ආදරෙන් ගෞරවයෙන් සුපුරුදු ලෙන්ගතකමින් ෆොටෝ chat වෙත අපි පිළිගන්න ලබනවා. ඉතින් අපි මේ වැඩසටහන් මාලාවේ 38 වෙනි වැඩසටහන කරන්නේ 14 වෙනි තරඟය කරන්න. අපි දැන් මේකට වැඩසටහන් 38ක් කරලා තරඟ 13ක් ඉවර කරලා සෑහෙනට මං හිතන්නේ ප්‍රැක්ටිස් වෙලා තියෙනවා මේක කරන්න. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලන්ගේ පැත්තෙන් බැලුවොත් ඕගොල්ලොත් ඉතාමත් හොඳට බොහොම අත්‍යවශ්‍යම සිලෙක්ටඩ් පින්තූර ටිකක් තමයි එවන්නේ. හෙන්රි සර්ට මතක නම් රවිට මතක නම් අපිට මුලින් ගොඩාක් ආධුනික මට්ටමේ ඡායාරූපාව ගොඩාක් දේවල් කතා කරන්න අපි එතකොට මාසෙකට එකක් තමයි මුලින් කළේ. මම පොඩි බ්‍රීෆ් කිරිල්ලක් කරන්න අති ඡායාරූප ප්‍රමාණයත් අඩුත් නිසා. නමුත් අපි මාසෙකට සීමා කළාට පස්සේ මාසෙකට අපි සතිපතා තරගය සීමා කළාට පස්සේ අපිට ඉතාමත් අත්‍යවශ්‍ය හරිම ඡායාරූප ටික තමයි ලැබෙන්නේ. ඉතින් අපි කෙලින්ම අද ඡායාරූපාවලියට යමු. අපිට හැකියාව තියෙනවා කෙලින්ම ඡායාරූපාවලියට යමු වෙන්න. හෙන්රි සර්, රවි, මම ඉස්සෙල්ලාම අද ලැබිලා තියෙන ඡායාරූප ටික ඉස්සෙල්ලාම අපි බලලා ඉමු. මම හිතන්නේ ඒක අපිට හොඳයි කියලා හිතෙනවා මට. මේ අපිට ලැබිලා තියෙන එක පළවෙනි ඡායාරූපය සීනරි එකක්. මේ දෙවනි ඡායාරූපය මෙතන ඇත්තටම මේ ගොඩක් ඡායාරූප අපිට පිටරටවල වලින් අපේ ශ්‍රී ලාංකික පිටරට ඉන්න අයගෙන් ලැබිලා තියෙනවා. ඒ වගේම හෙන්රි සර්, රවි මේ මොබයිල් එකෙන් ගත්ත ඒවා වගේම DSLR සහ මිරර්ලස් කැමරා වලින් ගත්ත ඒවා ලැබිලා තියෙනවා. ඉතින් දැන් අපේ ඉන්න ප්‍රේක්ෂකයෝ සුපුරුදු ලෙසම ගෲප් එකේ දානවා වගේම ඊමේල් මගිනුත් අපිට එවනවා. මෙතන ඔක්කොම ඊමේල් මගින් එවපු ක්වොලිටි ෆොටෝස් ටික තමයි තියෙන්නේ. ඇත්තටම මේ ඡායාරූප ප්‍රමාණය විතරයි තියෙන්නේ. උදාහරණයක් වශයෙන් කියනවා හරියටම ඡායාරූප 12ක වගේ ඡායාරූප ප්‍රමාණයක් තමයි අද අපිට තියෙන්නේ. හෙන්රි සර්, ඉස්සෙල්ලාම අපි මේ ඡායාරූපයෙන් පටන් ගමු. මේ මුහුදු දර්ශනයක් අපි කියන සන්සෙට් එකක් ලෑන්ඩ්ස්කේප් ගණයට ගන්න සීස්කේප් එකක් කියලා කිව්වොත් වඩා නිවැරදි ඊවිනිං බියුටි එක තියෙනවා. හෙන්රි සර්ට අවස්ථාව තියෙනවා මේ ඡායාරූපය ගැන ඉස්සෙල්ලාම කියන. රවි පොඩ්ඩක් ඡායාරූපය බලා ගන්න, මට ස්ක්‍රීන් එකෙන් අයින් කරන්න ඕන නිසා. හෙන්රි සර්, අතර මේක මට හිතෙන්නේ මේකේ තියෙනවා මේක මේ හෝස් එක නෙමෙයි මොකද්ද මේ ටියුබ් මේ මොකරි නලයක් විශාලනේ. ඒ නලේ ඡායාරූපයට ඇතුළත් නොවන විදිහට මේක ගන්න පුළුවන්කමක් තිබුණා නම් මම හිතන්නේ මේක මීට වඩා හොඳ ඡායාරූපයක් වෙයි. මොකද නලෙන් කියන මොකක් හරි මේක අර්ථයක් පොල් ගහත් වැටිච්ච ඒ වගේ නේද පේන්නේ. ඒ වගේ තමයි නිකන් ගහක් වගේ දෙයක් තමයි පේන්නේ මට හිතෙන්නේ. අහක මේව පේනවා ඒකේ ඩීටේල් එක. එහෙමනම් ගහ නැති වුණා නම් මේක අර මුහුදේ තියෙන ලස්සනයි වලාකුළු වල ලස්සනයි මීට වඩා කැපිලා පේනවා. ඒ ගහ වැටිච්ච විදිහෙන් එක්ක කොළත් ටිකත් එක්ක වගේ කොළ ටිකක් පේන්න මුහුදේට වැටිලා තියෙන කොළ ටිකක් පේන්න තිබුණා නම් සමාජයට වෙන කතාවක් කියවෙන්න තිබුණා. නම් මේකේ දැන් තියෙන හැටියට මේක නැති වුණා නම් මේ වඩා හොඳයි කියලා මට හිතෙනවා. හොඳ වෙලාව, ඒ කියන්නේ හොඳ ඉර බැහැගෙන යන හොඳ වෙලාවක ඡායාරූපය අරන් තියෙන හොඳ බලාකුළු ටිකක් තියෙනවා. එකම මට පේන දුර්වලකම මේ පොල් ගහ ඉස්මතු වෙලා පේන එක තමයි. රවි මොකද හිතන්නේ ඡායාරූපය ගැන? ඔව් සර් කිව්වා වගේම අර ස්ටිල් ෆිෂර්මන් කියන ඒ අපි හැමෝම ගන්න කැමති යන්න කැමති තැනක ගත ඡායාරූපයක්. මොකද සාමාන්‍ය මේ තැනදී ගන්නිදි ඡායාරූප අපි අනිවාර්යෙන් මේ මාළු අල්ලන අයත් එක්ක ගන්න උත්සාහ කරන එකක ශිල්පියා වෙනස් විදිය දෙයක් ඉදිරිපත් කරලා තියෙනවා. අර පොඩ්ඩක් මුහුද රැලි මෝෂන් කරලා ස්ලෝ ෂොට් එකක් පාවිච්චි කරලා තියෙන දෙයක්. අර සර් කිව්වා වගේ දේවල් අඩුපාඩු ටික හදාගෙන තිබුණා නම් තව ටිකක් මේක ඉස්සරහට එන්න තිබුණා. හොඳ අවස්ථාවක්. හැබැයි තව මීට වඩා දෙයක් කරන්න තිබුණයි කියලා හිතනවා මේ වගේ තැනක.
මට ඇත්තටම මෙහෙම දෙයක් හිතෙනවා සර් කියන කතාව ඇත්ත. හැබැයි හෙන්රි සර්ගෙන් මෙහෙම අහනවා සර් මෙතන මේ දැන් මේ පොල් ගහ නිසා අපේ ඇහැ ඡායාරූපය තුලට ගෙනියනවා. ඒ කියන්නේ මට හිතෙනවා ඒක නිකන් ඡායාරූපයට ගයිඩ්ලයින් නමුත් එහෙම ගෙනිහිල්ලා අපිව අතරමං කරනවා. ඒ කියන්නේ දැන් මම කියන්නේ මේ ගෙනියන තැනක් නෑනේ. අන්න distribute එතන තැනක් තියෙන්න ඕනේ එතන ගෙනියනවා. තමයි ඒක ගහේ අප්සෙට් එක ඒකනේ. ඒ කියන්නේ සර් දැන් මෙහෙම මේ ගහෙන් අපිව ඇතුළට ගෙනියනවා. ගෙනියලා අපිව කියන්නේ අර ඒ කියන්නේ අතරමං කරනවා. අපිට ගමනාන්තයක් නෑ වගේ දෙයක් නේද? ඒ කියන්නේ ගෙනහිල්ලා නවතින තැනේ වැඩක් නෑ වගේ දෙයක් සර්. හරිද මම කියන කතාව? ඒක හරි. ඒ කියන්නේ දැන් ඒක නිසා ඒක නැති වුණා නම් වඩා හොඳයි කියලා අන්න හිතෙනවා. එතනයි තියෙන ප්‍රශ්නේ. ගොඩක් වෙලාවට දැන් අර ගයිඩ්ලයින් භාවිතා කරනකොට ඇත්තටම සර් ගයිඩ්ලයින් භාවිතා කරනකොට ගයිඩ්ලයින් වලින් වෙන්න ඕනේ ගයිඩ්ලයින් එකෙන් යම්කිසි අරමුණකට ගයිඩ් කරන එක නේද වෙන්න ඕනේ. අරමුණකට ඇහැ යොමු කිරීම. ඇහැ යොමු කිරීම සිදු වෙන්න ඕනේ. දැන් මෙතෙන්දි කියනවා නම් කියන්නේ අර ඇහැ අතරමං එන ඇහැට යන එනමන් නැති වෙනවා. අන්න එතන තමයි මෙතන තියෙන වැරද්ද. හැබැයි මේ අර විශේෂයෙන් අර හවස් වරුවේ සන්සෙට් එකේ තියෙන අර අලංකාර වර්ණ ටික අර චිත්‍රමය ස්වරූපය චිත්‍රකට ආසන්න ස්වරූපය ලස්සනට තියෙන. ඉතින් මම හිතන්නේ හෙන්රි සර් කියන කතාව එකෙන්ම හරි ගහ අයින් වෙන්න ඕනේ කියන එක. ඒ වගේම අපි තව දෙයක් අපි පොඩි సౌందර්ය දෙයක් එකතු කරමු මේ වෙලාවේ ගොඩක් ලස්සන වේ අර කුරුල්ල රංචුවක් වගේ අහසේ පියාඹන මම ගොඩක් සම්ප්‍රදායික වෙනව නෙමෙයි. නමුත් ඒ වගේ දෙයක් තිබුණා නම් නැත්තම් එහෙම නැත්තම් බෝට්ටුවක් තිබුණා නම් ඒ වගේ ලස්සන වෙයි කියලා හිතනවා. ඉතින් හර්ෂයෙන් ඉස්සෙල්ලාම හර්ෂ ආයිබෝන් හර්ෂ අයිබෝන් සියලුම දෙනාට සුබ සන්ධ්‍යාවක්. රයිට් හර්ෂ ඉස්සෙල්ලාම පළවෙනි ඡායාරූපය මේ තියෙන්නේ සන්සෙට් එකක්. අපි තුන් දෙනා කතා වුණා. හර්ෂයට මොකද මේ ඡායාරූපය ගැන කියන්න තියෙන්නේ? ඔව්. ඇත්තටම බලවම සාමාන්‍ය කියන්නේ සන්සෙට් එකක් කොහොම අපි හැමෝම අපි නිතරම දකින දෙයක් අපි හැමෝම දැකපු දර්ශනයක් තමයි සන්සෙට් එකක් කියලා කියන්නේ. හැබැයි ඒක අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක ඇතුළේ අපි දකින මොනවා හරි එලිමන්ට්ස් එක්ක අපිට මේ පින්තූරේ අපූර්වත්වයක් ගොඩනගන්න පුළුවන්. මම දැකලා තියෙනවා එහෙම යම් උත්සාහයක් දරලා තියෙනවා ඉස්සරහින් තියෙන වැටලා තියෙන මම හිතන්නේ ගහක කඳක් හරි මොනවා හරි පේන්නේ මම ඩ්‍රයිව් කරන අතර නිසා ඒක පේනවා පිටිපස්සේ ගල් පරයක් වගේ දෙයක් පේනවා. ඒ නිසා යම් උත්සාහයක් දරලා තියෙනවා. කලර්ස් ලස්සනයි. හැබැයි එතනින් එහාට මට කියන්න තරම් විශේෂත්වයක් මම දකින්නේ නැහැ මේ පිටුර ඇතුලේ. හරි හරි. එනිසා අපි ඊළඟ ඡායාරූපයට එනිසා ස්ට්‍රීට් ඡායාරූපයක් දැන් මේ දෙකම බලනකොට අපිට තියෙනවා අර මේ කහ පාටට තැඹිලි පාටට පැත්ත. මං හිතනවා ගොඩක් වෙලාවට මේ හර්ෂ මේ ඔය කහ පාටට තැඹිලි පාටට ආවම පොඩි ඩ්‍රැමටික් ගතියක් පොඩි නාට්‍යමය ගතියක් එනවා කියලා. හෙන්රි සර් මං හිතන්නේ මේ ඡායාරූප දෙක මේ මම එක ළඟට ගත්ත නෙමෙයි අත්තට මේකෙන් පස්සේ මේක ආවා. පොඩි එහෙම නාට්‍යමය ස්වරූපයක් තියෙනවා. ඉස්සලම මේ ස්ට්‍රීට් ෂොට් එකක් විදේශ රටකදී ගත්ත එකක්. හෙන්රි සර් මොකද හිතන්නේ මේ ඡායාරූපය ගැන? ඔව් ඒ ලලිත කියපු කතාව ඇත්ත. ඒක තන තියෙනවට යමුතු ගතියක් අහසෙත් පොඩි තියෙනවා ඒ පැහැ ඇවිත්ලා. නමුත් අහස තව ටිකක් විස්තර තිබුණා නම් බලාකුළු ටිකක් හරි මොන හරි තිබුණා නම් ඊට වඩා හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේම අහස උඩින් තව ටිකක් අඩු වුණා නම් හොඳයි. හොඳට වැඩක් නැති හිස් අහසක් පේන්න තියෙනවා. අන්න ඒ ටික අපිට අඩු කරන්න තිබුණානේ. අපි පොඩ්ඩක් ක්‍රොප් කරලා බලමු. තව මොනවද සර් කියන්න තියෙන ඡායාරූපය ගැන? ඊට පස්සේ පොඩි නාට්‍යමය ස්වරූපයක් ඒ අර ආලෝකයත් එක්ක අර ඡායාරූප වර්ණවලනේ වර්ණවල ඇවිත් තියෙනවා. වර්ණවල ඇවිල්ලා තිනවා මං හිතන්නේ ඒක අර ඡායාරූපය ගන්න වෙලාවේ තිබුණ ආලෝකය නිසා ආව දෙයක් කියන එක වගේ දෙයක්. ඔව් හරි අපි පොඩ්ඩක් ක්‍රොප් කරලා බලමු. සර් හිතන්නේ මෙන්න මේ වගේ ගානට ක්‍රොප් වුණොත් ලස්සනයි කියලා. ඔව් අන්න ඒ ගානට ඊට වඩා අඩු කරන්න අමාරුයි අර තියෙන ටික. ඔව් එතකොට අර වයර් වලිනුත් ඇහැ නවතින ගතියක් එනවා නේද? ඔව් එතකොට යටින් අඩු වෙන්න අවශ්‍ය නැහැයි කියලා නේද හිතෙන්නේ? අවශ්‍ය නැහැ. මොකද අර ඒකේ තියෙනවනේ අර රේඛාවන් වගේක් හරියට මේ එකතු වෙලා ඒක නිසා මේ ඒ ටික හොඳයි. සර ටිකක් අර අපිට බොහොම හුරු පුරුදු අර 16:12 වගේ ප්‍රොපෝෂනේට් එකට ආවම ඒක හරි අමුතු ලස්සනක් ආවා කියලා හිතෙනවා මට. සර් මොකද හිතන්නේ? අර කලින් තිබුණාට වඩා දැන් වෙනසක් ඇති වෙලා තියෙනවානේ. අනිවාර්යෙන්. ඔව් ඉතින් ඔන්න අපි කොපි එකක් සේව් කළාම අපි ශිල්පියාට පෙන්නමු සසඳලා පොඩි වෙලාවක් දෙන්න. ඒ නිසා අපි එඩිට් එක ඔහොම සේව් කරමු.
ඒත් එක රවිට කියන්න පුළුවන් ක්‍රොප් කරන්න කලින් ඡායාරූපය ගැන අදහස කියන්න හැකියාව තියෙනවා රවි. මමත් මේ ක්‍රොප් එකට මමත් කැමතියි. මොකද මේ පින්තූර දැක්ක ගමන් හිතිච්ච දේ තමයි උඩින් ටිකක් අඩු වුණා නම් හොඳයි කියන එක. ඒකට හේතුව අර ආසෙන් විශේෂ දෙයක් වෙන්නේ. හැබැයි ඡායාරූපය දිහා බැලුවම හරි ග්‍රැමටික් අර කල මේ වෝල් වලින් ඇවිල්ලා තියෙන බිත්ති වල තියෙන පින්ක් කලර් එකත් එක්ක යෙලෝ මික්ස් එකත් එක්ක අමුතු මේ හැපිනවන මේ කලරිදම් එකක් ඇවිල්ලා තියෙනවා. ඒක හරි ලස්සනයි. නිසා අර ලීඩින් ලයින් එක අපේ හැ ගෙනියන ඔය ලීඩින් ලයින් එකත් එක්ක මට මතකයක් තියෙනවා මේ ස්ට්‍රීට් එකමද දන්නේ මීට සමාන ස්ට්‍රීට් එකකුත් මීට කලින් මේ අපිට ආවා ඉස් එකක් එක්ක. අපි ඒ වෙලෙත් කො මෙතන ඉඳලා කවුරු හරි කෙනෙක් මේකෙන් යනවා නම් එනවා නම් යම් කිසි දෙයක් සිදු වෙනවා නම් ගත්තා නම් හොඳයි කියන එක. ඉතින් ඒ අඩුපාඩු මට දන්නේ ඒකමද කියලා මට මතකයේ හැටියට ඒ වගේ එකක් තමයි මතක. ඉතින් මේ හොඳ උත්සාහයක් සහ කියන්නේ ස්ට්‍රීට් එකක පෙන්වන්න පුළුවන් මේ අවස්ථාව ඉතා හොඳින් පෙන්නලා තියෙනවා ඒ ලයිට් කන්ඩිෂන් එකත් එක්ක. හරි හර්ෂ මේ තියෙන හර්ෂ ඔරිජිනල් එක මේ තියෙන හෙන්රිසර්ගේ අනුදැනුම ඇතුව මං ක්‍රොප් කරපු හර්ෂ මොකද හිතන්නේ මේ ඡායාරූපය ගැන? ඔව් මම බලන් හිටියා මම ක්‍රොප් කරන එක මම බැලුවා මේ මං මේ අතරතුර මමත් හිතනවා ක්‍රොප් එකට මං කැමතියි. මේ කලින් පින්තූරට වැඩිය ක්‍රොප් එකෙන් පින්තූරට මේ වැඩි අවධානයක් ආවයි කියලා මම හිතනවා. ඒ වගේ මමත් අහගෙන හිටියා රවි ලලිත අයියා සර් ඇතුළු තුන්දෙනාම කියන අදහස් ගැන. ඉතින් පෞද්ගලිකව මමත් හිතනවා හොඳ කියන්නේ පින්තූරයක රුචිත වර්ණ ගැලපීමක් තිබිලා තියෙනවා වගේම විශේෂයෙන්ම highlights සහ shadow details පාලනය කරගනිද්දිත් විශේෂයෙන් පාරේ තියෙන details උනත් ලස්සනට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම පාර ලස්සන leading lines තිබිලා තියෙනවා. පාරේ විතරක් නෙමෙයි අපි දැන් පාරට අමතරව බැලුවොත් මේ උඩ මේ අහස සහ මේ ගොඩනැගිලි වල මුදුන් ටික හරහත් leading lines මෙතන ගොඩනැගෙනවා. ඉතින් මේ හැමතැනකම බොහොම ලස්සනක් පින්තූරට එකතු කරලා තියෙනවා. ඉතින් ඒ උනාට අපි අන්තර්ගතය තුළ බැලුවොත් ටිකක් පාළු හුදකලා ගතියක් පේනවා. අපි නිකන් සාමාන්‍ය දකින්න වීදියක් දකින්න ආකාරයෙන්ම ඡායාරූපයක් ගත්තා වගේ අදහසක් තමයි මට දැනෙන්නේ. මම මොබයිල් ෆෝන් එකෙන් මේ දකින්න view එක හරහා. නමුත් මම හිතනවා ඊට වඩා මේක විශේෂත්වයක් තියෙයි කියලා තව චුට්ටක් වෙලා. මොකද වීදි ඡායාරූප ගනිද්දී අපි වීදියක දකින්න දේ දකින්න මොහොතේදී කැප්චර් කරනවා වෙනුවට පොඩි මොහොතක් රැඳෙනවා නම් අපිට ඒක ඇතුලේ ටිකක් සුවිශේෂී අරමුණක් හොයාගන්න බැරි වෙන්නේ නැහැ. ඉතින් හොඳ උත්සාහයක් දරලා තියෙනවා. මම හිතනවා තව ටිකක් මේ පින්තූරෙදී ඒ කියන දේවලුත් එකතු වුණා නම් මීට හොඳ පින්තූරයක් නිර්මාණය වෙයි කියලා. හරි. මගේ අවස්ථාවේදී මට ඇත්තටම කියන්න තියෙන්නේ මේ අපිට අද ලැබිලා තියෙන පළවෙනි ඡායාරූපය මේ ඡායාරූපය අර yellow පැත්තට බර ඩ්‍රැමැටික් ගතිය නාට්‍යමය ස්වරූපය තියෙනවා. ඒ කියන්නේ ආලෝකය ගැන හිතලා තියෙනවා. ඒ කියන්නේ හොඳ වෙලාවක අරගෙන තියෙනවා. එතකොට මේ ඡායාරූපෙත් අන්න ඒ ගතියම තියෙනවා. ඇත්තට මේ තුන්වෙනි ඡායාරූපෙත් ඒ ගතිය එලෙසම තියෙනවා. අර ආලෝකය ගැන පොඩ්ඩක් හිතලා yellow පැත්තට ඩ්‍රැමැටික් පැත්තට ගත්තා කියන එක. ඉතින් මේ ඡායාරූපය ගැන කතා කරනවා නම් මට කියන්න තියෙන අර බොහොම අර නාට්‍යමය ස්වරූපයේ තියෙන පොඩි ලස්සන තැනක පොඩ්ඩක් තව ඉවසලා හොඳ වස්තු විෂයක් එක්ක මේක ටිකක් තව හොඳට try කරන්න තිබුණා. අන්න ඒ අඩුව හැබැයි නමුත් මේ උත්සාහය හොඳයි. මම හිතන්නේ ශිල්පියාට ඉතාමත් හොඳ පාඩමක් වෙනවා. මේ ඔයා ගත්ත මේ ෆොටෝ එක මේ බොහොම සරල ක්‍රොප් එකක් මගින් සෑහෙන ප්‍රමාණයක් උස්සලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔයාගේම ෆොටෝ එක පොඩි ප්‍රමාණයක් ක්‍රොප් කළාම අර කලින්ට වඩා බොහොම පිරිච්ච ගතියක්. ඇත්තට මම හිතන්නේ නිවැරදි වචනේ තමයි මේ පිරිච්ච කියන එක. ඒක සිද්ධ වෙන්නේ අර 16:12 කියන ෆෝමැට් එකට ඇවිල්ලා අර අපේ ඇහැ එළියට යන එක වයර් එකෙන් නවතිනවා. පොඩි කම්පැක්ට් ගතියක් ඡායාරූපයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම පොඩ්ඩක් ඉවසීම තියාගෙන අර හොඳ අරමුණක් එනකන් හිටියනම් තවත් හොඳ වෙයි කියලා විශ්වාස කරනවා. ගොඩක් වෙලාවට හෙන්රිසාර මම පෞද්ගලික වාසනාවේ ගොඩාක් අර කලහකාරී අරමුණු ගොඩාක් තියෙන තැන්වලට ඒ කියන්නේ මම ප්ලේන් බෑග්ග්‍රවුන්ඩ් එකේ සබ්ජෙක්ට් තියෙන ඡායාරූප වලට සාමාන්‍යයෙන් මගේ කැමැත්ත වැඩි. නමුත් මේකෙදී අර ගොඩක් දේවල් තිබුණාට අර බලන් ඉන්න පුළුවන් ගතියක් ඒ වගේම ඡායාරූපයේ ගැඹුරක් කියන දේ තියෙනවා. විශේෂයෙන්ම අර අපි දන්නවා ඡායාරූපයක් කියන්නේ දිත්තලයක තියෙන එකක් 2D එකක්. නමුත් ඒකේ 3D භාවය තියෙනවා කියන එක. ඒ වගේම මේ ඔන්න අපි ඒකේ ක්‍රොප් එකක් මෙතෙන්නම ගත්තා. ඊළඟ ඡායාරූපය බයික් එකක් තියෙනවා ලෑන්ඩ්ස්කේප් එකක් එක්ක
තියෙන ඡායාරූපයක්. ඉතින් මම ගොඩක් මේ ගැන ඡායාරූපය ගැන නොකිය මම මුලින් එකක් කිව්වා. අර අපි අද කතා කරන තුන්වෙනි ඡායාරූපය ඇත්තටම මේ හෙන්රිස හර්ෂ රවි අපිට ඡායාරූප 12යි තියෙන්නේ. ඒ නිසා අපි එක ඡායාරූපයකට විනාඩි 5ක් ගත්තත් පැයක් ඇතුළත අපිට කතා කරන්න පුළුවන්. ඒ නිසා තමයි අත දිගහැරලා කතා කරන්නේ. ඉතින් මේකෙත් අර ඩ්‍රැමැටික් ගතිය තියෙනවා. නමුත් මම ගොඩක් කතා නොකර හෙන්රිසට කියනවා මේ බොහොම සරල ඡායාරූපයක්. සර් මොකද මේ ඡායාරූපය ගැන හිතන්නේ කියන එක කියන්නේ. මේක ඉතින් විශේෂයක් නෑනේ කියවෙන දෙයක් නෑ ඡායාරූපෙන් බයික් එකක් තියෙනවා එච්චරයි දැන් අර වලට කිව්වා වගේ ආලෝකය හොඳ ආලෝක තත්ත්වයක් තියෙනවා අර මේ කහ පැහැති ආලෝකය ඉතා හොඳයි නමුත් ඒකින් ප්‍රයෝජනයක් කරන්නේ මේ පෙන්න යම් මොකක් හරි කතාව මොකක් ඡායාරූපයකින් මොකක් හරි කියවෙන්න ඕනනේ මේක මේ බයික් එක විතරයි එහෙම නැතුව මොකක් හරි දෙයක් කියන්න උත්සාහ කළා නම් මේ වෙලාවේ මොකක් හරි දෙයක් මේ ශිල්පියාට මීට වඩා දෙයක් කරන්න තිබුණයි කියලා මට හිතෙනවා. මේකේ දුර්වලකම තමයි මේකෙන් පෙන්වන්නේ බයික් එක. දැන් බයික් එක තියනවා කියලා පෙන්වන්න හොඳයි ඡායාරූපය. ඒ අර මේ ඡායාරූපයෙන් කියවෙන දෙයක් නෑ. ඒක තමයි තියෙන අඩුපාඩුව. හර්ෂගෙන් පොඩි දෙයක් දැනගන්න කැමතියි නිකන් මේ අර ප්‍රී ෂූට් එකකදී හරි වෙඩින් එකකදී හරි මං හිතන්නේ අර මේ කපල් එක පොඩ්ඩක් එහාට මෙහාට වෙනකන් ඉඳලා ඇසිස්ටන්ට් ගහුව ඡායාරූපයක් වගේ දෙයක් කියලා හිතෙනවද කියලා. මොකද මේ අර ඒ වගේ ගිය වෙලාවකදී ගත්ත දෙයක් කියන්නේ මම හිතන්නේ ගොඩක් වෙලාවට ඔය ප්‍රී ෂූට් වෙඩින් වලදී මේ වගේ දේවල් ෂූට් කරන හර්ෂ මොකද ඇත්තට විදිහට මේ තැන දැක්කම මේ බයික් එක දැක්කම මොකද හිතෙන්නේ? ඔව් දැන් තැන සහ බයික් එක කියන දේ බොහොම සාමාන්‍ය සිදුවීමක්. ඒක අපිට මේක අපි නිතරම මේ වගේ තැන් දකිනවා ඇහැ ගැහෙනවා. ඉතින් අර ලලිත කියපු දේවලුත් එක්ක මට දැනෙන දේත් ඒ වගේම ඊට හා සමාන දෙයක් තමයි මට දැනෙන්නේ. මොකද අපිට ඉර බැහැන් යන දර්ශනයක්. එහෙම නැත්නම් මේ කඳුකරයක් පොඩි ওই ගස් කොළන් ටිකක් අතරින් ඉර පායනවා වගේ දෙයක් හරි සාමාන්‍යයි අපිට නිතරම දකින්න අපේ නිතරම ඇහැ ගැහෙන දේවල්. එතකොට ඒ වගේ එකක සාමාන්‍ය බයිසිකලයක් නැත්නම් ස්කූටර් එකක් තිබුණයි කියලා ඒක පින්තූරයක් විදියට ඡායාරූපයක් විදියට ඉස්සරහට එන්න තරම් ඒක ප්‍රබලතාවයක් ඇති වෙන්නේ නැහැ. දැන් සර්කල් මේකේ මොන හරි යම් ප්‍රකාශනයක් මේකේ යම් කියවීමක් තියෙන්න ඕනේ නැත්නම් අන්තර්ගතයක් තියෙන්න ඕනේ. එහෙම නැහැ. ඉතින් මෙතනදී අඩුම තරමින් පින්තූරේ ගත්ත කෝණය කිසිම විශේෂත්වයක් නැහැ. ස්මර්ටමින් දැකපු දේ දැකපු ආකාරයෙන්ම ගත්තා කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් ඊට අමතරව මම දකිනවා මේකේ වම් පැත්තෙන් ඉර බහින හෝ ඉර පායන ඒ කොටස නිසා එතන පොඩි අලංකාරයක් තිබිලා තියෙනවා. හැබැයි ඊට එහා පැත්තේ ඉස්සරහ තන ගස් ටික නිසා ඒකේ ඇතුළත් වෙලා නැහැ අවශ්‍ය විදිහට. ඉතින් මම හිතනවා පින්තූරයක අරමුණක් තෝරගනිද්දී අපි දකින සමස්තය තුළින් ඒ තෝරගන්න කොටස සුවිශේෂ වෙන්න ඕනේ. තව කෙනෙක් නොදකපු තව කෙනෙක්ට නොපෙනුන දෙයක් දකින්න පුළුවන් නම් පෙන්වන්න පුළුවන් නම් එතන තමයි හොඳ ඡායාරූපයක් අපි දකින්නේ. ඉතින් ඒ කියන දේවල් නම් මේ පින්තූර තුළ අන්තර්ගත වෙන්නේ නැහැ. හරි හර්ෂගේ කතාව ගැන මට පොඩි දේවල් කීපයක් මතක් වුණා කතා කරන්න. නමුත් රවි මේ ගැන හිතන දේ අහලා අපි ඒකට යමු. රවි මටත් මේක දකින්නේ අර දැක්ක දේ දැක්ක විදියට ගත්ත ඡායාරූපයක් බයිසිකලයක් තියෙනවා හොඳ ලයිට් එකක් තියෙන අවස්ථාවක අර ග්‍රැමැටික් වෙලාව තියෙන ඒ උනාට ඒ දේ පෙන්වන්නේ නැහැ. කියන්නේ දැනෙන්නේ නැහැ. නිකන් බයිසිකලයක් නවත්තලා තියෙන මේක සාමාන්‍ය කෙනෙක්ට වුණත් අර කැමරා එකක් අතේ තිබ්බොත් මේ වගේ දර්ශනයක් ගන්න වෙනවා. ඒ තරගකාරී ඡායාරූප එක්ක එනකොට මේකට විශේෂ දෙයක් මොන හරි අර අපි කෙනෙක් දැක්ක ගමන් මේකේ මෙහෙම දෙයක් මේක මරුනේ ඒ කියන අර වාව් ෆැක්ට් එකක් එන්නේ නැහැ. නිකන් අපි දැක්කා මේ තිබ්බා ගත්ත වගේ අදහසක් කරෙන්න විශේෂ දෙයක් නැහැ. දැන් මේ වගේ ඡායාරූපයක් කරනකොට යම් කිසි දෙයක් හිතලා යම් කිසි දෙයක් ක්‍රියේටිව් විදියට හිතලා කරන්න පුළුවන් නම් මීට වැඩිය හොඳ වෙනවා. මේ කියන්නේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. හරියට ප්‍රයෝජනය ගත්තේ නැති බවක් තමයි දැනෙන්නේ මේ දැක්ක දේ දැක්ක හැටියට ගත්ත එක. හරි මට මේ ගැන කතා කරනවා නම් ඡායාරූපකරණයෙන් පරිබාහිර වෙලා. ඇත්තටම අපි එහෙම ඡායාරූපකරණයෙන් පරිබාහිර වෙලා ඡායාරූප ගැන කතා කරන එක වැරදි. ඒක ඇත්ත. නමුත් මේ අර මේ වගේ ඡායාරූප එන්නේ කොහොමද? ඇයි මේවා ඉදිරිපත් කරන්න කියන එකට ඒ ඡායාරූපකරණයට ඒ කියන එකෙන් පරිබාහිර වෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ දැන් අපි සාමාන්‍ය අපි පෘථග්ජන මිනිස්සු වගේ අපි පොඩි ආත්මීය බැඳීම් තියෙනවා. අපි තාමත් සරලව කියනවා නම් අපි ගෑනු ළමයෙකුට ප්‍රේම කරනවා නම් එයාව හැම වෙලේම මට ලස්සනට පේනවා. රයිට්? එතකොට මම එයාගේ ඡායාරූප ගන්න පෙළවෙනවා. මම ඇත්තටම හෙන්රිස මේ හර්ෂ රවි මම මේ ඉතාමත් අවංකවම මේක කියන්නේ. එයාව ලස්සනට පේනවා. මේක වයස ඕනම කාලෙකදී වෙන්න පුළුවන්. මට මෙතෙන්දිත් හිතෙන්නේ
පෙලක් අය ඉන්නවා මේ යකඩ ගොඩවල් වලට මේ බයික් වලට තර තමන්ගේ ආත්මය කරලා ඒකට හරියට ඇලුම් කරනවා. ඉතින් ඔහුට මේක ලොකුවට පේනවා. ඒ නිසාවෙන් මේ ඡායාරූපය මේ වගේ තැනක තියලා අරගෙන මොකද ඔහුට ඒ බයිසිකලයක තියෙන ආත්මීය බැඳීම වැඩි. හැබැයි ඉතින් ඔබ මතක තියාගන්න ඕනේ ඔබ ඡායාරූපය දීලා අපිට දෙනකොට අපිට බයිසිකලයක ඒ බැඳීම නැහැ. හරිද? ගොඩාක් වෙලාවට මෙන්න මේ වගේ දේවල් දෙනවා. ඊළඟ තව දෙයක් මම කියනම් මේ අවස්ථාවේදී ඔහුට පංචේන්ද්‍රයන්ට ඔහුට දැනුණ දේ. මොකද මේ වගේ තැනකට ගියාම අර කුරුල්ලෝ කෑ ගහන සද්දේ, ඒ තියෙන සුළඟ, අර ගහකොළවල තියෙන දේ, අර නිශ්චලභාවය, ඒ වගේම ඉර නගින වෙලාවේ තියෙන මීදුම, ඒ වෙලේ තියෙන රිලැක්සේෂන් එක, සැහැල්ලුව, ඒ ඔක්කොම එයාට දැනෙනවා. ඒකෝට මේ ෆොටෝ එක බලනකොට එයා ඒ හිටිය අවස්ථාවත් එක්ක ඔහු ආත්මීයව බැඳෙනවා. නමුත් ඔබට කියන්න ඕනේ හෙන්රි සර්වත්, හර්ෂවත්, රවිවත්, ලලිතවත් ඒ ආත්මීය අපිට යකඩ ගොඩක් එක්ක සම්බන්ධතාවයකුත් නැහැ. අපි අර කියන්නා වූ කුරුල්ල කෑ ගැහීමක් හෝ අපිට හැමට අර සීතල හෝ අර ඔක්සිජන් හෝ මේවා දැනෙන්නෙත් නැහැ. අන්න ඒ නිසා අපිට මේ ඡායාරූපය දැනෙන්නේ නැහැ. මං හිතන්නේ වඩාත්ම හොඳම මේ ශිල්පියාට කියන්න තියෙන හොඳම පැහැදිලි කිරීම තමයි මම කිව්වේ කියලා මට හිතෙනවා. ඒ කියන්නේ හෙන්රි සර්වත් සෑහෙන දෙයක් කිව්වා, හර්ෂත් කිව්වා. නමුත් මං ඒවට රවිත් කිව්වා. නමුත් ඒකෙන් පරිබාහිර වෙලා මේ ඡායාරූපය ගැන කියනවනේ බොහෝ වෙලාවට අපිට වරදින තැන්. ඇත්තටම හෙන්රි සර්, හර්ෂ, රවි මේ මගේ ජීවිතේදී මම කාට හරි ඇලුම් කළා නම් ඇයගේ හෝ ඔහුට ඔහුගේ ඡායාරූපයක් අර ලස්සනට පේනවා. ඉතින් මේක තමයි මේ ගැන කියන්න තියෙන සරලම දේ කියලා මම විශ්වාස කරනවා. අපි ඊළඟ ඡායාරූපයට අපිට යන්න හැකියාව තියෙනවා. මේක ගැන නම් ඉස්සලම හෙන්රි සර්ගෙන් නෙමෙයි මම හර්ෂගෙන් තමයි අහලා ඉන්නේ. මොකද හර්ෂ කතා කළාම ඇති කියලා මට හිතෙනවා මේ ඡායාරූපය ගැන අපි තුන් දෙනාම වෙනුවෙන්. හර්ෂ මල්ලි. ඔව්, පෝට්‍රේට් එකක්. ඒ වගේම යමක් කරන්න වෙනසක් කරන්න දරපු උත්සාහයක් තියෙන පින්තූරයක්. නමුත් මේක මම දකිනවා මේක විශේෂ මේක එක පැත්තකින් මේක ලෝකී පැත්තට බර පින්තූරයක්. මේක ලෝකී පැත්තට බර වැඩි කළු වර්ණය ගොඩක් සහ ෂැඩෝ ඩීටේල්ස් ගොඩක් ගැබ් වෙච්ච පින්තූරයක්. නමුත් ෂැඩෝ ඩීටේල්ස් මේක ප්‍රමාණවත් විදිහට ඇවිල්ලා නැහැ. උදාහරණයක් විදිහට මේකේ දැන් පේන ඉන්න නිරූපණ ශිල්පිනියගේ කොණ්ඩය සහ බෑග්ග්‍රවුන්ඩ් එක අතර පොඩි යම් පරතරයක් තියෙනවා. ඒ බෙදීම මේ ආලෝකය හරහා මීට වඩා ලස්සනට පෙන්눔 කරන්න පුළුවන්කම තියෙනකනේ. පසුබිමින් ඇයව එළියට අරගෙන ත්‍රිමාණ කරන්න පුළුවන්කම තියෙනවා. ඒක සිදු වෙලා නැහැ. ඊට පස්සේ මාස්ක් එකක් පැනඳන් ඉන්න මාස්ක් එකේ සුදු පාට තීරුව, මේ සුදු පාට පටිය බොහොම සැර වැඩි, බොහොම ප්‍රබල වැඩි. ඊට ඇයගේ දකුණු ඇහි විකෘතියක් පේනවා. ඒ කියන්නේ ඒකම ඉන්න කෙනාගේ විකෘතියක් නෙමෙයි, මේ නිරූපණය කරලා තියෙන ඉරියව්ව නිසා ලැබුණ විකෘතියක්. ඒ වගේමයි නළල ප්‍රබල වැඩි. නළලට යන්න අවධානය වැඩි. මුළු පින්තූරම වැඩිපුරම හැන්නේ නළලට. ඊට පස්සේ හෙඩ් ස්පේස් මදි. ඔළුවට උඩින් බොහොම ළඟින් කැපිලා ගිහිල්ලා තියෙනවා. දෙපැත්තේ කළු පාට වැඩි, කළු පාට වල ඩීටේල්ස් නැහැ. මාස්ක් එකේ වුණත් මීට වඩා ඩීටේල්ස් අපිට පෙන්වන්න පුළුවන්කම තියෙනවා. මොකද ලෝකී පින්තූරයක් කියන්නේ අන්ඩෙක්ස්පෝස් පින්තූරයක් නෙමෙයි. අනිවාර්යෙන් ෂැඩෝ ඩීටේල්ස් පෙන්වන්න ඕනේ. ඒ තැන්වල ඩීටේල්ස් පෙන්වන්න ඕනේ. ඉතින් ඒ නිසා මම දකින්නේ උත්සාහයක් දරලා තියෙනවා. නමුත් ඒ උත්සාහය තුල සාර්ථක ඡායාරූපයක් නිර්මාණය වෙලා නැහැ. විශේෂයෙන් නළලට යන අවධානය ගොඩාක් වැඩි. ඒ තැන් අපි පින්තූරේ view finder එකේ ඇතුලෙන් දකින්නකොට ඒවා හිතලා තීරණය කරන්න ඕන දේවල්. විශේෂයෙන් අර දකුණු ඇහි විකෘතිය සහ ඒ ඇහි සුදු පාට පේන කොටස ප්‍රබල වැඩි. හරි මට එච්චරයි කියන්න තියෙන්නේ. හරි හෙන්රි සර්, රවිට යන්න කලින් මම පොඩ්ඩක් කියලා ඉන්නම්. මේකේ මේ මූලිකම ලොකුම වැරද්දක් තියෙනවා. මේක මේ black and white වලින් ඉදිරිපත් කළ දුන්නට ඇත්තටම මේක දම් පාටයි. හරිද? ඒ නිසා මේකේ ඩෙන්සිටි වැඩි ඡායාරූපයක් හර්ෂමල්ලි. ඒ කියන්නේ අර ලෝකී පැත්තට කියන්නේ ඇත්තටම මේ ඩාර්ක් පැත්තට වැඩිපුර ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මම හිතන්නේ රූප රචනය අන්තිම දුර්වලයි. මම හිතන්නේ ඒක හර්ෂගෙන් කියවුනේ නෑ. මේකේ රූප රචනය කියන්නේ අර මට කලින් කියපු දේ නැවත වතාවක් කියන්න හිතෙනවා. මේක දැක්කහම ගොඩක් වෙලාවට අර අපි ඇලුම් කරන කෙනාගේ කියන එක. හෙන්රි සර් මේ සට මේ දම්පාට පෙවුණාද මේකේ කොම්පොසිෂන් අවුට් කියන එක පෙවුණාද? හර්ෂ සහ මං කිව්ව දේවල් වලට අමතරව මේ සර් හිතනවාද මේක කතා කර යුතු ඡායාරූපයක් කියලා? උත්සාහය දරලා තියෙනවා. අර හර්ෂ කියපු ටික මම අනුමත කරනවා. ඒ හර්ෂ කියපු ඔක්කොම හරි. ඒ කියන්නේ එයා උත්සාහ කරපු ඒවා අසාර්ථක වෙලා තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකකින් ඉස්මතු වෙලා පේන්නේ මේ ෂැඩෝ ඩීටේල්ස් නෑ. ඒ වගේ හර්ෂ කියපු ටික මම හිතන්නේ සෑහෙනවා ඡායාරූපය ගැන මේ කියලා. මට දම් පාටක් නම් පේන්නේ නැහැ. මට මේකේ හොඳට මගේ ස්ක්‍රීන් එකේ නම් හොඳට කළු සුදු පේනවා. රවි මම හිතන්නේ මමත් එකග වෙනවා කියපු දේවල් එක්කයි. මොකද මේ අර උත්සාහයක් කරලා තියෙනවා. දෙයක් කරන්න උත්සාහ කිරීම විතරයි කියන්න තියෙන්නේ. දම් පාට ගතිය නම් මගේ ස්ක්‍රීන් එකේ තෙන්නේ නැහැ.
මේ හැබැයි මේ අර එකම දේ ශිල්පියාට තව තව උත්සාහ කරන්න මේ කියන්නේ අයිඩියස් තව එකතු කරගන්න වෙනවා. තව හොඳ ඡායාරූප මේ වගේ ඡායාරූප තියෙනවා. ඒවා කොපි කරන්න නෙමෙයි. ඒවා බලලා ඒවෙන් අයිඩියා එකක් අරගෙන තමන්ට ආවේනික වෙච්ච විශේෂ දෙයක් කරන්න උත්සාහ කරා නම් හොඳයි. මොකද මේවා කිරීම අගය කළ යුතුයි. දෙයක් කරන්න උත්සාහ කරලා තියෙන එක. හරි අපි ඊළඟ ඡායාරූපයට යන් මම කැමති රවි ඔහොම පටන් ගත්තා නම් මේ ඡායාරූපය ගැන. මේකෙත් අර අද පොඩ්ඩක් අපිට මේ හවස මේ කියන්නේ එකම ලයිට් එක තියෙන පොඩි ග්‍රැමැටික් ලයිට් එක තියෙන වෙලේ පින්තූර කීපයක් ඇවිත් තියෙනවා. මේකෙත් මේ ෂේප් මොකද මේ වගේ බිල්ඩින් වල ෂේප්ස් වලට වැටෙන ලයිට් එකත් එක්ක යම්කිසි ප්‍රකාශනයක් කරන්න පුළුවන්. හැබැයි ඉතින් මේකේ අර මොකද්ද අඩුපාඩුවක් හරි ඉස් බවක් දැනෙනවා අර අපි කලින් මූදු වෙරළේ දැක්ක විදිහම. තව මොකක් හරි දෙයක් වෙන්න තිබුණා වගේ එකක් බිල්ඩින් එකක් තියෙනවා. ඒ බිල්ඩින් එකත් එක්ක ආපු ලයිට් එකත් එක්ක පොඩි ෂේප්ස් ටිකක් මේ ෂේප්ස් එක්ක මේ ග්ලාස් වලට වැටිච්ච ලයිටින් වලින් ඒකෙන් 아무තු දෙයක් අපිට දැනෙනවා. දැනුණට යම්කිසි ඉස්බාවක් දැනෙනවා ඡායාරූපය මදි අඩුවක් තියෙනවා කියන එක. හරි ඔය රවි කතා කරන හිස්භාවය ගැන හෙන්රි සර්ට සහ හර්ෂයට යන්න කලින් මම පොඩි දෙයක් කියන මම මේ මෙතෙන්දි කියන්න ගිහිල්ලා මට ඒක ඇත්තටම ඔළුවෙන් ගිලි වුණා. ඇත්තටම මේ ඡායාරූපය විශාල වෙනසක් වෙන්න ඉඩ තිබුණා. පොඩ්ඩක් ඡායාරූප ශිල්පියා හිතලා තව පොඩ්ඩක් කිට්ටු වෙලා මේකේ නැති කෙනෙක්ගේ මූණක් මෙන්න මෙතනින් පෙනුණා නම් මෙන්න මේ තියෙන සයිඩ් කන්නඩියෙන් පෙවුණා නම් මේ ඡායාරූපය මේ තියෙනවට වඩා වෙනස් වෙන. අන්න අපි චුටක් හිතලා තියෙනවා ඡායාරූපය ගැන. ඉතින් මම ඔය කතාව කියන්නේ හර්ෂ මල්ලි මේක දකින්නකොට හර්ෂයට තේරෙනවා ඇති අනිවාර්යයෙන්ම කෙඩා සිටියා නම් මෙතන වෙඩින් කපල් එක කොතනද පොසිෂන් කරන්න කියලා. දැන් ඔය රවි කිව්වා නම් මේකේ අඩුවක් හිදසක් තියෙනවායි කියලා නම් අන්න ඒක තමයි මම හිතන්නේ බොහෝ වෙලාවට කෙඩාස් මේකේ කපල් එක තිබ්බනම් මේ අඳුරු තැනක මේ රූම් එක ලයිට් අප් කරලා ඒගොල්ලෝ පෝස් එක සහ ඉතාමත් ආකර්ශනීය සුළුව තියයි. ඒ නිසා ඊළඟ අවස්ථාව මේ ඡායාරූපය ගැන හර්ෂ මధుරංගට කතා කරන්න ඔය රවි කියන ජීවය තිබුණේ එතනද කියන දේ තමයි හර්ෂගෙන් අහන්න තියෙන්නේ. ඔව් මම දකින්නෙත් හවසක නේද ඉර බැහැගෙන යන වෙලාවක දකින්න ගොඩනැගිල්ලක දර්ශනයක් කියන ගොඩනැගිලි කීපයක දර්ශනයක් කියන දේ විතරයි මෙතන තියෙන්නේ. ඊට එහා දෙයක් මම දකින්නේ නැහැ. විශේෂයෙන් බැලුවොත් ඉස්සරහින් අපිට පේනවා ලොකු කළු පාට මේ කණුවක් හරි මොනවා හරි මේ මම හිතන ගොඩක් වෙලාවට මේ ඡායාරූපය ගත කරලා තියෙන වීදුරුවක් හරහා ඒ වීදුරුවේ තිබිච්ච පටියක් වෙන්න ඕනේ මේ ඉස්සරහින් ලොකුවට තියෙනවා. ඒක අනිවාර්යෙන් ප්‍රබල විදිහට මේක ඉස්මතු වෙන එක හරි බාධාවක්. මේ විදිහට එන්ඩ් වෙනවා මල්ලි මෙතන මේ නෑ එතන නෙමෙයි මං කියන්නේ මැද මේ බිල්ඩින් එකේ මැද හරි කළු පාට පටියක් පේනවා. අන්න එතන අන්න ඒ ඔන්න ඕක මං කියන්නේ. අන්න ඒක. ඔව් ඒක නෑ ගොඩනැගිල්ල තියෙන දෙයක් නේ. වීදුරුවේ උඩට යන්නේ නෑ. ගොඩනැගිල්ලෙන් ඉවර වෙනවා. ඒක බලපාන. ඒතර මේකෙදී අර ලඩතේ පෙන්නුවා ගොඩනැගිල්ලක යම් වස්තුවක් තිබ්බනම් හොඳයි කියලා. මම දකින්නේ ඒ වගේ දෙයක්. හැබැයි මම කැමති ඊට වඩා එතනට ඒ ලඩතේ පෙන්නුව ගොඩනැගිල්ලට වඩා මේ මම කිව්ව වීදුරු පටිය ඒ වීදුරුවේ පැල්ලම තියෙන ඒ ගොඩනැගිල්ල හරි ලස්සන රටාවක් තියෙනවා. ඒ කියන්නේ ඒ මේ වීදුරු ටික ඒක ඇතුලේ තියෙන මේ රටාව, ඒ කියන්නේ පැටර්න්ස් කියන එක ෆොටෝග්‍රැෆිවල පැටර්න්ස් කියන එක හොඳට පාවිච්චි කරන්න තිබුණ තැන ඒක. එතකොට මම අපි ඉස්සෙල්ලකම කිව්වේ දකින්න දේදී අපි තෝරගන්න කොයි ටිකද මේකේ අපූර්වද තැන කියලා. ඒක තෝරගෙන නැහැ. ඉතින් අර වටපිටාව තිබුණ පමණින් මේක ලස්සන වෙන්නේ නැහැ. අර වගේ එකක් වුණා නම් මේ පැටර්න් එකක් හරි පෙන්වන්න තිබුණා. ඒ වගේම අපි මේ විදි පින්තූර ඇත්තම ජාත්‍යන්තරව මේ විශේෂ මංගලචාරක කරන්නේදී අපි දකිනවා මේ වගේ තැනක බොහොම පොඩි තැනක එලිමන්ට් එකක් තියලා පාවිච්චි කරලා සමහරට කපල් එකක් වෙන්න පුළුවන්, බ්‍රයිඩ් කෙනෙක් වෙන්න පුළුවන් ලස්සන නිර්මාණ කරලා තියෙනවා. ඉතින් ඒ දේ දකින්න ඒ දේ හිතනද ඡායාරූප ශිල්පියාගේ ඉවසීම වගේම මේ රූප සංරචනය ගැන දැනීම අවබෝධය ගොඩක් තියෙන්න ඕනේ. ඉතින් පින්තූරයක් විදිහට නම් මම ඊට වඩා විශේෂයක් දකින්නේ නැහැ. හරි මම හිතන්නේ හෙන්රි සර්ගෙන් තමයි මේ ගැන මට අහන්න තියෙන්නේ. ඉතින් හෙන්රි සර්ගෙන් අහනකොට ඇත්තටම හෙන්රි සර් අහන්න තියෙන්නේ මේ අර රවි කිව්වා වගේ පොඩ්ඩක් සන්සෙට් එකට බරව අර යෙලෝ පැත්තට බරව ඩ්‍රමැටික් ඡායාරූප ලැබිලා තියෙනවා. මේ හෙන්රි සර් මේ වගේ ඡායාරූප දැන් මේ කියවුණා මේ පැටර්න් එක හොඳට ලස්සනට එනවා කියන එක. අපි මේ හැම ඡායාරූපෙම හැබැයි ඉතින් අරමුණක් තියෙන්න ඕන කියලා දෙයක් නැහැ. දැන් හර්ෂයි මමයි දෙන්නම කිව්වා මෙතන අර අපි අර දැකලා තියෙන ඡායාරූපත් එක්ක අර වෙඩින් කපල් එකක් හිටියනම් ලස්සනයි කියලා. නමුත් ඇත්තටම සර්ට් මේ ගැන වෙනස් විදිහට හිතෙනවා ඇති මං හිතන්නේ. මටත් විශේෂයක් හිතෙන්නේ නැහැ ඇත්තටම. දැන් මම හිතන්නේ කියන්න ඕනේ ඔක්කොම කියුණා. දෙතුන් දෙනා අතින්ම
කීතු හැම දෙයක්ම කියවුණා ඡායාරූපය ගැන. ඊට වඩා විශේෂ දෙයක් නැහැ මටත් කියන්න. හරි. එහෙම නැතිනම් කිව්වත් හෙට ওই ඊළඟ ටිකම තමයි ඡායාරූපේ මට කියන්න වෙන්නේ. හරි. එහෙමනම් ඉතින් එන්ඩිසට ඊළඟ ඡායාරූපේ පටන් ගන්න පුළුවන්. මේක එක්ක පටන් ගමුස. ක්ලෝස් අප් එක. ඔව් මේක ඇත්තරම මේකේ අර එහා පැත්තේ පේන මේ කොලේම අවුට් ඔෆ් ෆෝකස් වෙලා පේන ටික නොතිබුණා නම් මට හිතෙනවා මේක මීට වඩා හොඳයි කියලා. ඒක නිසා ඒ අවුට් ඔෆ් ෆෝකස් වෙලා තියෙන එකත් එක්ක පොඩි ගැඹුරක් එනවා නේද? ඒ කියන්නේ ඒක නිසා නේද මේකේ ඩෙප්ත් එක තියෙන්නේ මොකද කියන්නේ? නෑනේ මට පේන්නේ එහෙම නෙවෙයි. ඒකෙන් ඔයක බාධාකාරීනේ. ඇහැ රිදවනවද? හැරිදවනවා. මොකද අර පිට අනිත් හරියේ බෑග්ග්‍රවුන්ඩ් එක ඉතාමත් හොඳයි. හරි සොෆ්ට් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන්නේ. ඒ බෑග්ග්‍රවුන්ඩ් එකට මේ කොලේ මේ දිමියෝ දෙන්නයි මේ කොල කෑල්ලයි ඇතුළත් වුණා නම් හොඳටම ඇතිනේ. මේක හොඳ ඡායාරූපයක් වෙන විදිහ කරා නම් අර අවුට් ඔෆ් ෆෝකස් වෙච්ච ටික අනවශ්‍යයි ඡායාරූපෙට කියලායි මට හිතෙන්නේ. මේක හැටියට. හර්ෂ මොකද හිතන්නේ මැක්‍රෝ ෆොටෝ එකක් නේද හර්ෂ? ඔව් මමත් දැක්ක මම හිතා අර සර් කියපු ටික මහන් හිටියා. අර සර් කිව්වේ මම හිතන්නේ වම් පැත්තේ කෙළවරේ තියෙන මේ ඒ කොලේම බොඳ වෙච්ච කොටස ගැන තමයි සර් කතා කරන්න නැත්තේ. මමත් හිතනවා මම සර් කිව්ව දේ හරි. මොකද එතනට ඇහැ යනවා වැඩි. ඒ කියන්නේ එතන පේනවා. මොකද ඒ බොඳ වීම සහ ඒ කොලේ උඩ තියෙන නාරටි කොලේ තියෙන සුදු පාට රේඛාවල් ටික ඉස්මතු වීම ඒ හයිලයිට්ස් ටිකත් එක්ක එතනට අනවශ්‍ය විදිහට ඇහැ යනවා. ඒක නොතිබුණා නම් මම හිතන්නේ පින්තූරේ මීට වඩා කියන්නේ අර ඒ මොකද මේ ඒ දිමියෝ දෙන්න ඉන්න කොලේ මේ පත්‍රික ඒ කොලේ මුදුන හරි ලස්සන ත්‍රිකෝණාකාර ලස්සන මේ සැකස්මක් තියෙනවා. ඉතින් ඒකටම ගැලපෙන පාටවක් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා. සහ මේ ඉන්න සත්තු දෙන්නගෙත් ඒකට ගැලපිල්ලක් තියෙනවා. අර කියන බාධකය ඡායාරූපේ ගන්න මොහොතේදී දකින්න ඕනේ. මෙන්න මේකට වඩා මෙතනට යනවයි කියලා. ඒක ගැන හිතුවනම් මේට වඩා හොඳ පින්තූරයක් අතන නිර්මාණය කරන්න තිබුණා. මලි මෙහෙමයි දැන් අපි ගන්නකොට නොදැක්ක කියමුකෝ. ඇත්තටම ඡායාරූපේ ඉදිරිපත් කරනකොට පොඩ්ඩක් හිතන්නත් ඕනේ නේද? එතකොටත් හිතෙන්න ඕනේ නේද? ඔව් ඇත්තටම දැන් අපිට පින්තූරේ ඒ සමහර දේවල් තියෙනවා අපිට ගන්නකොට මග අරින්න බැරි තැන්. ඒ වුණාට අපිට ඒක අඩු ගන්න දැන් අපිටම අපිට ක්‍රොප් එකකින් සමහරට අයින් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මම ඒක නේ විශේෂයෙන් සඳහන් කරන්න ගියේ නැත්තේ. දැන් මේ ඡායාරූපය ගැනෙන්නේ නේචර් කියන පැත්තට. ඒතර නේචර් කියන එකේදී අපිට කරන්න පුළුවන් සංස්කරණ සීමාවල් තියෙනවා. ක්‍රොපින් වුණත් ගොඩක් වැඩිපුර ක්‍රොප් එකක් කරන්න පුළුවන් කමක් නැහැ. ඊට පස්සේ අපිට දෙයක් කපලා අයින් කරන්න වගේම මේ අපිට කියන්නේ ක්ලෝන් කරලා අයින් කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ නිසා මෙතනදී එහෙම කරන්න බෑ. හැබැයි ඉදිරිපත් කරනකොට පින්තූර ගන්න මොහොතේදී බැරි වුණත් ඉදිරිපත් කරද්දී ඒ ගැන හිතන්න ඉදිරිපත් කරන්නත් පුළුවන්කම තියෙනවා. නලිත කිව්ව එක හරි. රවි මොකද හිතන්නේ මේක ගැන? ඔව් මම හිතන්නේ කියන්න ඕන ටික කියවුණා සර්ගෙන් හර්ෂගෙන් මේ මොකද ඒ කියන දේවල් එක මමත් එකගයි. ලස්සන අවස්ථාවක්. ඒක ඒ කුඹි දෙන්නගේ තියෙන අවස්ථාව කැප්චර් වෙලා තියෙනවා. හැබැයි ඒකම අර අඩුපාඩුත් එක්ක. රවි ඔහොමම මේ ඡායාරූප මේ රවිට අදාළ ඡායාරූපයක් තියෙනවා ස්ට්‍රීට් ෆොටෝ එකක් එන්න තියෙනවා කතා කරන්න. ඒ වගේම හර්ෂ මේ වගේ වෙඩින් ෆොටෝ එකක් සහ මෙන්න මෙච්චරයි අපිට ෆොටෝස් තියෙන අතරම මේ මොකද පැය භාගයක් ගිහිල්ලා තියෙන නිසා පැය කාලයක් ඇතුළත මේ ඡායාරූප ටික කරලා අපි අඩුම ගානේ 1 2 3 කියන එක තෝරන්න පුළුවන්. ඇත්තටම තියෙන්නේ 1 2 3 4 5 6 ඡායාරූප 6යි අපිට තව කතා කරන්න ඉතුරුලා තියෙන්නේ. රවි පෝට්‍රේට් එක ගැන ඔහොමම කතා කරන්න හැකියාව තියෙනවා. ළමයිගේ තියෙන පොඩි සුන්දර අවස්ථාවක් අරන් තියෙනවා. ඒ ළමයාගේ ඇස් වලින් ඒ තියෙන ඇන්ඩිල්ලත් එක්ක තියෙන එක. and black and white කරපු එකත් හොඳයි කියලා මට හිතෙනවා. එච්චරයි මට ඒ ඡායාරූප ගැන කියන්න තියෙන්නේ. හරි මට දෙයක් කියන්නම් එන්ඩිස රවි හර්ෂ මේ ශිල්පියා අපිට නිතර ඡායාරූපය වන කියන්නේ මේක පික්සලේට් වෙච්ච ගොඩක් ලෝ ක්වොලිටි ඡායාරූපයක්. ඉතාමත් තාක්ෂණික අතින් ඉතාමත් දුර්වල ඡායාරූපයක්. ඒක තමයි කියන්නේ තියෙන්නේ. ඉතින් අර කොච්චරම නම් මොකද අපි ඊමේල් කරලා ක්වොලිටි ඡායාරූපයක් ගෙන්නන කියනකොට පික්සලේට් වෙච්ච ඡායාරූපයක්. ඒ නිසා හෙන්රි සර්ගෙන් අහනවා කොහොමද මේ ඡායාරූපය කියන්නේ? එක්ස්ප්‍රෙෂන් එකට මං කැමතියි ළමයාගේ හොඳ එක්ස්ප්‍රෙෂන් එකක් පේනවා. නමුත් අර ලලිත කිව්වාගේ ක්වොලිටි එකේ මදිකමක් දකින්න තියෙනවා. අර මොබයිල් ෆෝන් එකකින් ගත්තද? නෑ DSLR කැමරා එකෙන් නමුත් ක්වොලිටි එවනකොට මොන හරි දෙයක් වෙලා තියෙනවා. අන්න එතන තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. මට ක්‍රොප් කරලා ගත්තත් දන්නේ නැහැ මේ ටික ලොකු පින්තූරයක්. හරි සර් හරි. ඒ වගේ දෙයක්. හර්ෂ මොකද හිතන්නේ මේ ඡායාරූපය ගැන?
මටත් පින්තූරේ සාමාන්‍යයි මම පින්තූර තුළ විශේෂත්වයක් දකින්නේ නැහැ විශේෂයෙන් ඒ පින්තූරේ මේ ඒ ළමයාගේ අර අඬන අවස්ථාව ඇරුණුකොට මේ අර පින්තූරේ හිර ගතියක් පේනවා විශේෂයෙන්ම අපිට පේනවා මේ ඒ ළමයාගේ ඔළුව කෙලින් ඒ කියන්නේ ළමයාගේ වම් පැත්තේ ඒ ළමයාගේ වම් පැත්තේ නනනට උඩින් කොණ්ඩේට උඩින් සුදු පාට ඉරක් වගේ කියන්නේ මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙන්වීමක් පේනවා ඉතින් ඒ ටික ගැලපෙන්නේ නැහැ සහ මේ පින්තූරේ ක්‍රොප් කරගෙන තියෙන විදිහ අතර ගැලපීමක් නැහැ මනම් බොහොම සාමාන්‍ය පින්තූරයක් විදිහට තමයි දකින්නේ මම විශේෂයක් දකින්නේ නැහැ පින්තූර තුලේ හරි ඔන්න දැන් හෙන්රි සර් සහ රවි මේකට ටිකක් පරස්පර විදිහට දෙයක් කිව්වා දැන් හෙන්රි සර්ගෙන් අදහස් කරා මේ ඉන්න විදිහට කැමති කියලා මම පළවෙනි නෑ විදියට නෙමෙයි එක්ස්ප්‍රෙෂන් එකට expression. හරි හරි ඕකේ දැන් මෙතන පළවෙනි දේ තමයි මේ ශිල්පීය තාක්ෂණික පැත්ත ඉතාමත් දුර්වලයි දෙක සාමාන්‍යයෙන් අර කෙල බේරෙන එකක් වගේ ඡායාරූපයකට මම පෞද්ගලිකව කැමති නෑ මං කියන්නේ මගේ රුචිකත්වය. ඒ කියන්නේ බලනකොට ටිකක් අර බලන්න කැමති ප්‍රිය උපදවන දෙයක් නෙමෙයි කියලා මට හිතෙනවා. ඉතින් පොඩ්ඩක් අපේ මට හිතෙන දේනේ ඒක. ඒ නිසා හෙන්රි සර්ට සහ හර්ෂිකෙන් පොඩ්ඩක් අහන්න කැමති නැවතවතාව මොකද අපේ ස්ටුඩන්ට්ස් ලටත් ඒක දැනගන්න අවශ්‍ය නිසා මොකද හැම ඡායාරූපයකින්ම මම කියන්නේ ප්‍රියම උපදවන්න කියලා. නමුත් අර දැන් සර් එක්ස්ප්‍රෙෂන් එකට කැමති කියනවා. නමුත් එක්ස්ප්‍රෙෂන් එක තුළ කටින් කෙල බේරෙනවා කියන දේ අවස්ථාව තියෙනවා. සර් එතකොට මොකද හිතන්නේ මේ ඡායාරූපයෙන්? නමුත් එහෙම මට හිතෙන්නේ නිකන් පිළිකුලක් දැනෙන්නේ නැහැ. එහෙම ළමයාගේ සාමාන්‍යයෙන් ළමයි අතින් කරන දෙයක් නේ. එහෙම කෙල ළමයි අඬනකොට hina වෙනකොට කෙල බේරෙන දේ එහෙම ළමයි අතින් සිද්ධ වෙනවා. ඒක ළමයෙක්ගෙන් ඒක සිද්ධ වුණාට ඒක පිළිකුල් සහගත නැහැ. ඒක නිසා ඒක පෙන්වීම වරදක් නැහැ. මේ අනිත් දේවල් තමයි දුර්වල ඡායාරූපේ ක්‍රොපින් එතකොට මේ ක්වොලිටි පැත්තෙන් තමයි දුර්වල එක්ස්ප්‍රෙෂන් එකට මම කැමතියි. ඒ කෙල බේරීම ප්‍රශ්නයක් නෑ මට නේ. හරි සර්. අපි ඊළඟ ඡායාරූපයට යන ටිකක් ෆ්ලැට් කන්ඩිෂන් එකක් වයිට් බැලන්ස් වරද්දගෙන වගේ තියෙනවා. මොකද මේ වයිට් බැලන්ස් වරද්දගෙන හින්දා තමයි ඒක. සර් හොඳ අවස්ථාවක් නේද කැප්චර් කරලා තියෙන්නේ ක්වොලිටි නැති වුණා. මොකද හිතෙන්නේ? හොඳයි පින්තූරේ තියෙන ක්වොලිටි එක තමයි හොඳටම මදි. හර්ෂ ඔව් මමත් දකින්නේ හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ මාළුවෙක්ව මේ ගිල ගන්න දැහ ගන්න අවස්ථාවක් තමයි දකින්නේ. නමුත් ඒකෙදි ඊට වඩා ප්‍රබල විදිහට මේ අර මේ නෙළුම් කොළ දෙක නෙළුම් කොළ තුන ඉස්මතු වෙනවා. ඉතින් ඒ වුණත් පින්තූරේ වර්ණ ගැලපීමේ ලස්සනක් තියෙනවා. ඒ වගේම අර ඒ රිෆ්ලෙක්ෂන් එක නැවත වතාවක් පහලින් පේන එකේ ලස්සනක් තියෙනවා. අර කොළ තුනේ වුණත් බාධාවක් තිබුණට එහෙම ප්‍රබල විදිහට ගොඩාක් ලොකුවට මම ඒ බාධාව දකින්නෙත් නැහැ. සාමාන්‍යයෙන් පින්තූරේ අපි අද දවසේ කතා කරපු පින්තූරත් එක්ක බලනකොට පින්තූරේ මම ගොඩාක්ම නරකයි කියලා මට්ටමටත් නැහැ. සාමාන්‍ය හොඳ මට්ටමක් මම දකිනවා. රවි හිතන්නේ හොඳ අවස්ථාවක් සහ මේ හර්ෂයි සර් කියපු දෙයක මමත් එකග වෙනවා. හරි අපිට හැකියාව තියෙනවා ඊළඟ ඡායාරූපය වෙත යොමු වෙන්නට. පොඩ්ඩක් කට්ටියට මේ ඡායාරූපය මතක තියාගන්න කියලා කියනවා. මට පොඩි ටෙක්නිකල් දෙයකට එළියට කියන්නේ මම මේ මෙතනින් පින්තූරේ පෙන්වන්න නැතුව ඉන්න ඕන නිසා ඡායාරූපය හොඳට ඔළුවට ගන්න. හෙන්රි සර්ට මුලින්ම අවස්ථාව ලැබෙනවා ඡායාරූපය ගැන කතා කරන්න. මේ ඡායාරූපය මම මීට ඉස්සෙල්ලා දැකලා තියෙන පින්තූරයක් කියලා මට හිතෙනවා. මේ කියන්න බෑ ඒක. සමහරට නිකන් මේ වගේ පුරුදුයි ඡායාරූපයක්. මේ හොඳ අවස්ථාවක්. කියන්නේ ඒකේ රිෆ්ලෙක්ෂන් එක සතාගේ රිෆ්ලෙක්ෂන් එක ඉතා පැහැදිලිව අරන් තියෙනවා. මේ හොඳ අවස්ථාවක්. ඒතකොට විස්තරත් පැහැදිලිව තියෙනවා. මට පින්තූරේ පොඩ්ඩක් බැලුවොත් හොඳයි ලලිත. හරි ඉන්න සර් sorry. හරි සර්. කළු සුදු කිරිල්ලත් හොඳයි කියලායි මට හිතෙන්නේ. ඒ සතාගේ හොඳ ඩීටේල්ස් තියෙනවා. රිෆ්ලෙක්ෂන් එකේ වගේම මේ උඩත් හොඳට ඩීටේල්ස් තියෙනවා. මේක මේ අනිත් පැත්ත හරවපු පින්තූරයක් නෙමෙයිද? හර්ෂ? මම මොබයිල් ෆෝන් එකෙන් ලොග් වෙන්නේ වාහනේ ඉන්න අතරතුර. එහෙමනම් ලොකුවට එහෙම ගතියක් පේන්නේ නැහැ ෆෝන් එකකින් තියෙන විදිහත් එක්ක. ඔව්. නෑ එහෙම කළා වුණත් ප්‍රශ්නයක් නෑ. හොඳ පින්තූරයක් කරලා ඒක වැරද්දක් නෙමෙයි. මට නිකන් එහෙම දෙයක් දැනුණා යන්තම්. කොහොමත් හොඳයි මේක මේ විස්තර හොඳ ඩීටේල්ස් තියෙනවා.
මේ ඒ වගේම අර මේ වතුරේ තියෙන විස්තර වැඩිය පෙන්නලා නැහැ. මම හිතන්නේ ඒවා විස්තර වැඩිය පෙන්වන්න ගියා නම් මේ පින්තූරේ ඒවයින් අපි කියන්න ඉඩ තියෙනවා ඒවා ඩිස්ටර්බ් වෙනවයි කියලා. ඒක නිසා වෙන්න ඇති ඒවා කළුවට තියෙනවා. ඒකත් මම හිතන්නේ හොඳ උපක්‍රමයක් කියලා. මොනවා හරි වැඩක් නැති දේවල් ඩිස්ටර්බ් වෙන දේවල් තියෙනවා නම් ඒවා අඳුරු කරපුවාම ඒකෙන් තියෙන ඒ ඩිස්ටර්බන්ස් නැති වෙනවා. ඒ වගේ හොඳ උපක්‍රමයක් ඒකත්. හරි සාමාන්‍ය රවි මොකද හිතන්නේ ඡායාරූපය ගැන? ඔව් අර මේ රිෆ්ලෙක්ෂන් එකත් එක්ක ඒ සතාව අරන් තියෙන විදියයි ඒ කලර් ටෝන්ස් ටිකත් එක්ක පොඩි අමුතු දෙයක් කරන්න උත්සාහ කරලා තියෙනවා. වැඩි ඩිස්ටර්බ් නොවන විදියට. පොඩි ඩාර්ක්නස් එකක් එක්ක සාර රිෆ්ලෙක්ෂන් එක හරි ලස්සනට තියෙන ඒ වතුරේ වැටිච්ච එක හරි ඩීටේල් එකත් එක්කම මේ හොඳ උත්සාහයක් කියලා කියන්න පුළුවන්. හරි රවි අපි එත් එක්ක රවි මේ ස්ට්‍රීට් ෆොටෝ එකට යමු. මේ ස්ට්‍රීට් ෆොටෝ එක ගැන මම හිතන්නේ රවි විතරක් කතා කළොත් හොඳට පැති කියලා මම හිතනවා. රවි කියන්න තියෙන දේ එකෙන්ම කිව්වොත් රවි ස්ට්‍රීට් ෆොටෝග්‍රාෆ් එකක් තමයි. හැබැයි ඉතින් විශේෂයක් නෑ මේ ඡායාරූපය. මොකද මේ ඒ මනුස්සයා ඉන්න විදියයි මේ වාහනේ අනේකයි අතර මේ පොඩි ටෙලිකොම් මම හිතන්නේ එයාගේ අදහස නිකන් ලින්ක් කරලා තියෙන ෆෝන් එකයි ටෙලිකොම් කියන වචනේ අතර පොඩි ලින්ක් එකක් දකිනවා. ඒ දැක්කට ඡායාරූපය කරලා පිටිපස්සේ තියෙන කලබලකාරී ගතියයි ඒ ඔක්කොමත් එක්ක ගත්තම මේ විශේෂයක් නම් දකින්නේ නැහැ ඡායාරූපේ. හරි මම ඡායාරූපය මගහැරලා ගියේ හර්ෂට අවස්ථාව දෙනවා මේ ඡායාරූපය ගැන කතා කරන්න. හර්ෂ ඔව් මම හිතන්නේ මාතර කොටුවේ පින්තූරයක් ලස්සන අහසක් තිබිලා තියෙනවා, ලස්සන වටපිටාවක් තිබිලා තියෙනවා. නමුත් මට ඊට එහා දෙයක් මම දකින්නේ නැහැ. මොකද මේකේ මංගල දැන් මාතර කොටුව ගැන කතා කරනවා. මේ ඔර්ලෝසු කණුව ගැන අහස ගැන කතා කරනවා. ලයිට්. ඒතර කපල් එක ගැන කතා කළේ නෑනේ. මේක ඇත්තටම මේ කපල් එකක ෆොටෝ එකක් නේ. තාම ආවේ නැහැ. තාම මෙතන ආවේ නැහැ මං. ඔව්. මේ ඉතින් මම මේ කියාගෙන ආවේ මේ මෙතන කපල් එකට කලින් මට බැලුමට ඉස්සලම් පේන්නේ මේ මොකද මේ කණුව පේන්නේ මේ කුළුණ තමයි මේ මොකද මේ ලයිට් මේ කියන්නේ මේ හෝරා ස්තම්භය තමයි පේන්නේ. ඒ වගේමයි මේ මංගල යුවල නිකන් මට මේ මම මොබයිල් ෆෝන් එකෙන් බලන නිසාද දන්නේ නැහැ මට නිකන් අර එතනට ගෙනල්ලා දාපු ගතියක් නිකන් දැනෙනවා. නිකන් මේ පින්තූරේ ක්වොලිටි වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේමයි අර එතන නෙගටිව් ස්පේස් එකක් තිබුණා වුණාට ඒ නෙගටිව් ස්පේස් එක පාවිච්චි කරලා නැහැ. මේ ඒක නිසාම අර මේ කණුවේ තියෙන ඒ කළු පාට ආච් එක ඔළුව දෙකත් එක්ක ගිහිල්ලා හරි නොගැලපීමක් තියෙනවා. ඉතින් බොහොම මේ හොඳ වටපිටාවක් තිබුණා වුණාට එතනින් පින්තූරයක් නිර්මාණය වෙලා නැහැ. මීට වඩා මේ අනිවාර්යෙන් කපල් එක එක්ක ඉස්මතු වෙන්න ඕනේ. මොකද මෙතනදී ඉස්මතු වෙන්නේ කපල් එක නෙමෙයි මේ කණුව තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඉතින් මම හොඳ පින්තූරයක් විතර දකින්නේ ඇරේන්ජ්මන්ට් එකෙත් මම බොහොම සාමාන්‍ය විදිහක් දකින්නේ. කැමරාවට ඩිරෙක්ට් ෆේස් කරන් ඉන්න විදිහ අවස්ථාවක් දකින්නේ. ඉස්සරහා වේල් එක arrange කරපු එක සහ ඒ වේල් එකේ තියෙන highlight details burn වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් වල මම විශේෂත්වයක් දකින්නේ නැහැ. බොහොම සාමාන්‍ය දෙයක් විදිහටයි මම දකින්නේ. මොකද දැන් මංගල ඡායාරූප ශිල්පියෙක් කියන්නේ ගොඩක් වෙලාවට යම් වෘත්තියක නියන ශිල්පියෙක්. ඒතකොට එයාට ඒ වගේ වෙලාවකදී මීට වඩා නිර්මාණශීලීව හිතන්න වෙනවා. මොකද සාමාන්‍ය ආධුනික ශිල්පියෙක් එහා ගියපු වෘත්තිය පරිචයක් තියෙන කෙනෙක් මංගල ඡායාරූප ශිල්පියෙක් කියන්නේ. එතකොට ඒකෙදි වස්තු සංවිධානය ගැන හොඳටම ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. ඒ දේ නම් දකින්නේ නැහැ. බොහොම සාමාන්‍ය ආධුනික මට්ටමක් විතරයි මම දකින්නේ පින්තූර ඇතුලේ. හර්ෂ පොඩි අභියෝගයක් නේද මේ වගේ විශාල සබ්ජෙක්ට් එකක් තියෙනකොට එතන පරිසරය පෙන්වමින්ම කපල් එකට ඇහැ ගන්නවයි කියන එකට ඡායාරූප ශිල්පියා විවිධ උපක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඒ පරිසරය ලස්සනක් තියෙනවා. නමුත් ඒ පරිසරය දැන් මෙතන අංකයක හර්ෂ කතා කරන්නේ මේ හෝරා ස්තම්භය සහ අහස සහ මේ ඉන්න තැන සහ ලොකේෂන් එක ගැන පස්සේනේ කපල් එක. ඒ කියන්නේ ඉතින් ඒ ඇහැට පේන දේනේ කටින් එළියට එන්නේ. ඒ කියන්නේ කපල් එක එළියට එන්නේ නැහැ කියන එකනේ. නමුත් ඡායාරූප ශිල්පියාට විවිධ උපක්‍රම භාවිතා කරලා කපල් එක එළියට ගන්න පුළුවන් නේද හර්ෂ? නේ අනිවාර්යෙන්. දැන් මෙතනම මම පින්තූරයක් අරගත්තා. මේ මීට අවුරුදු 10 කට කලින් මම කියන්නේ ෆිෂ් අයි ලෙන්ස් එක පාවිච්චි කරලා. එතනදී මම මොකද කරේ? මම ෆිෂ් අයි එකේ තියෙන බැරල් ඩිස්ටෝෂන් එක පාවිච්චි කරලා මේ කණුව මම නැමුවා. මම කණුව ඇද කරා. ඇද කරලා ඒ ඇදවීමත් එක්ක මම කපල් එක බැලන්ස් කරා. කපල් එක ගොඩක් ඉස්මතු කරා. කපල් එක ඉස්මතු වෙන අතරතුර මේ අර කණුව නිකන් අපි දකින සාමාන්‍ය කණුවකට එහා ගිහිල්ලා මේක ඇල කරලා මම ඒකේ රිද්මයක් එකතු කරන්න උත්සාහ කරා. ඉතින් මෙතනදී අරමුණ මේ
මංගල යුවල කුඩා වීම ගැටලුවක් නෑ. නමුත් අපි පෙන්වන්න උත්සාහ කරන මංගල යුවලගේ ඡායාරූපයක් නම් ඔවුන් කුඩා වුණත් ඔවුන් ඉස්මතු විය යුතුයි. අපිට ඒකට විවිධ ලයිටින් ටෙක්නික්ස් තියෙනවා පාවිච්චි කරන්න. එයාව ප්ලේස් කරන තැන වෙන්න පුළුවන්. අපිට බැලන්සිං එලිමන්ට් පාවිච්චි කරලා පිටිපස්සේ දෙන කණුවත් එක්ක මෙයාව බැලන්ස් කරලා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ගොඩක් උපක්‍රම තියෙනවා. ඉතින් මේ උපක්‍රම පාවිච්චි වෙලා නැහැ. නිකම් කෙනෙක් එතන ගිහලා කණුව ඉස්සරහා තියලා හිටවලා පින්තූරයක් ගහපු මට්ටමක් තමයි මම දකින්නේ. මම රවිට එනවා නම් රවිට මේ ගැන කතා කරනවා නම් කියන්න තියෙයි මේ අර අනිවාර්යෙන්ම අර ඩ්‍රමැටික් ලයිට් කන්ඩිෂන් එක මේකටත් අදාළයි කියලා. රවි මොකද මේ ඡායාරූපය ගැන කියන්නේ? අද පොඩි ලයිට් එකේ පොඩි වෙනසක් තියෙනවා හැම ඡායාරූපයකම. මේ ඒ අරින ආශකයේ මම හිතන්නේ ඔක්කොම දේවල් කියවුණා. ඡායාරූපයට අවශ්‍ය කරන දේවල්. කියන්න තියෙන එකම දේ තමයි මොන දේ කරත් ඒ වගේ අවස්ථාවකදී අර ආශක කියව විදියට වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන්න ඕනේ. මොකද ඒක තමයි තමන්ගේ තමන් වෙනස් විදියට දකින් වෙනස් විදියට ඉදිරියට එන්න පුළුවන්. ඒක උත්සාහ කරන්න ඕනේ. අද දරුවෝ ඡායාරූප ගොඩක් වල තියෙන දෙයක් කරන්න උත්සාහ කරාට අරමුණ හිතලා මොකද්ද මම කරන්න කියන එකේ අඩුපාඩුව තමයි ගොඩක් ඡායාරූප වල දැක්කේ. එන්ඩිස ඉස්සලම සර්ට හිතෙන දේ මේ ගැන කියන්නේ ඊට පස්සේ මට තියෙන ප්‍රශ්නයක් අහන්න. සර් මොකද මේ ඡායාරූපය ගැන හිතන්නේ? දැන් කියවුණානේ හුඟක් දේවල් කියවුණා මේ පින්තූරය ගැන මම හිතන්නේ හර්ෂ අතින් හුඟක් කියවුණා විස්තර. ඇත්තටම මොකක් හරි අලුත් දෙයක් දැන් හර්ෂ මෙතෙන්ට ගිහිල්ලා පින්තූරයක් කරන් තියෙනවා ෆිෂ් අයිලන්ඩ්ස්. පෙන්වන්න දෙයක් නැහැ. හැමෝම දකින දේ තමයි පෙන්වන්න දෙන්නේ. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ අර ලෙන්ස් එකක් තිය වෙන ලෙන්ස් එකකින් විතර ලෙන්ස් එකකින් කරන්න පුළුවන් උපක්‍රමයේ ඒකෙන් කරන්න පෙන්වන්න පුළුවන් දේ ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ. තමන් ඒ ඇන්ගල් එක වෙනස් කරලා වෙනසක් කරන්නත් බැරි නම් අර විදිහ උපක්‍රමයක් ගැන ශිල්පියා උනන්දු වෙන්න ඕනේ. අර ෆිෂ් අයිලන්ඩ්ස් එකකින් එතන තන වෙනස් කරලා පෙන්වුවා අමුතු විදිහකට. අන්න ඒ වෙනස සිද්ධ වුණා නම් මම හිතන්නේ ඒ වෙනස සිද්ධ කරගන්න තමයි ශිල්පියෙක් උත්සාහ කරන්න ඕනේ ඕනෑම ඡායාරූපයකදී. ඒක සිද්ධ වෙලා මදි කියන එකයි මට හිතෙන්නේ. හරි මට සකෙන් දැනගන්න ඕනේ කැමති වෙන මෙන්න මේ වගේ දෙයක්. දැන් මේ හර්ෂිකනේ මේ අර කපල් එකට වඩා තැනස් මතු වෙනවයි කියලා. ඒතර මම හිතන්නේ සර්ගේ කතා බහ තුළින් තේරෙනවා සර්ත් එක අනුමත කරනවා. නමුත් අර මේ වගේ ඡායාරූපවල අර තැනත් එක්ක කපල් එක පේන්න ඕන නේද? ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ? ඔව් කපල් එක පේන්න ඕන ඇත්තටම. එහෙම නැතුව මොකක් හරි දැන් වෙනස් දෙයක් කරන්න පුළුවන් වුණා නම් අර තැනේ වෙනසක් කරලා දැන් අර හර්ෂාර විෂය ලෙන්ස් එක පාවිච්චි කරලා කළා වගේ දෙයක් වුණා නම් ඔක කපල් එකත් ඉස්මතු වෙනවනේ. අන්න ඒ විදිහින් උපක්‍රමයක් පාවිච්චි කරන්න තිබුණා. එහෙම දෙයක් කෙරිලා නැහැ. හරි. ඔව් ලඩට මම මේ මංගල ඡායාරූපයක් නිසා තව පුංචි යමක් එකතු කරන්නම්. අපිට ජාත්‍යන්තර තලයේ මංගල ඡායාරූප දැක්කහම අපිට සමහරක් වෙලාවට පින්තූර දිහා ටිකක් වෙලා බලන් ඉන්න ඕනේ. කපල් එක හොයාගන්න සමහර වෙලාවට. ඒ කියන්නේ අපි හිතමු බොහොම ලස්සන ලෑන්ඩ්ස්කේප් පින්තූරයක්. ඒ ලෑන්ඩ්ස්කේප් පින්තූරයක් තමයි තියෙන්නේ. හැබැයි බලනකොට මේකේ කපල් එකක් ඉන්නවා. කපල් එක බොහොම පුංචිට ඉන්නවා. එතකොට ඒකත් හැබැයි හොඳ නිර්මාණාත්මක ඡායාරූපයක්. මොකද ඒ ලෑන්ඩ්ස්කේප් එක ඇතුලේ කපල් එක යම් තැනක ස්ථානගත කරලා තියෙනවා. ටිකක් වෙලා බැලුවට පස්සේ තමයි ඒක තේරෙන්නේ මම මෙතන කපල් එකක් ඉන්නවා කියලා. ඒකදී කපල් එක ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි ඡායාරූපයක් වශයෙන් ගත්තාම හොඳ ලෑන්ඩ්ස්කේප් එකක් හරහා කපල් එකක් පාවිච්චි කරලා තියෙනවා. මොකද මේ විශේෂයෙන්ම මේ මාත්‍ර කොටුව කියන්නේ ගාලු කොටුව වගේ පින්තූර වලට ලස්සන බැලු තැන පින්තූර තියෙන වටපිටාවක් නෙමෙයි. ඉතින් එතනදී අනිවාර්යෙන් පින්තූරයක් හදා ගන්නවයි කියන පින්තූරයක් නිර්මාණය කරනවයි කියන්නේම ලොකුම අභියෝගයක්. ඉතින් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න නම් මංගල ඡායාරූප ශිල්පියෙක්ට හොඳටම ඒ ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනේ. හරි. ගොඩක් අපි කතා කළා ඒ ෆොටෝග්‍රාෆ් එක ගැන. හෙන්ඩිස මේකේ වර්ෂන් කීපයක් අපි දැකලා තියෙනවා. නමුත් හෙන්ඩිසට අවස්ථාවක් තියෙනවා මුලින්ම මේ ඡායාරූපය ගැන කතා කරන්න. රිෆ්ලෙක්ෂන් එක ලස්සනයි. ඒකට වර්ණ ටිකත් ලස්සනයි. මම හිතන්නේ මේක අපි දැක්කට ඔයිට කලින් ලැබිච්ච පින්තූර වලට වඩා කලබලකාරී ගතිය අඩුයි කියලා මට හිතෙනවා. දැන් සමහර වෙලාවට ඒවා අපි හුඟක් දැක්කේ මේ නොඑක් බාධාකාරී දේවල් අතරින්. මේකට කැමතිද නැගිලි තියෙන ලයිට්ස් වල තියෙන ලස්සනයි අර මොස්ටර් පැටර්න්ස් වල තියෙන ඈ මේකට කැමතිද මං සාමාන්‍යයෙන් කැමති පින්තූරෙට මේ එහෙම ලොකු අකමැත්තක් නැහැ පින්තූරෙට. හර්ෂ මොකද හිතන්නේ මේ රිෆ්ලෙක්ෂන් එකත් අවශ්‍ය ප්‍රමාණයට අරන් තියෙනවා.
හරි හර්ෂ අවසාන ඔව් ඡායාරූපය අපි මං හ්ම්. ඔව් මම හිතන්නේ අපි මේ විදිය පින්තූර මේ සති පතාම අපි දැක්කා. නමුත් අර සර් කිව්වා මමත් ඒක දකිනවා මේ ඒ දැක්කු සීරීස් එක ඇතුලේ මේ පින්තූරේ ඊට වඩා ඇත්තටම හොඳයි කියන දේ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් කලින් දැකපු පින්තූර ටිකට වඩා මේ පින්තූරේ පහලින් වැටලා තියෙන රිෆ්ලෙක්ෂන් එක හොඳට මේ කියන්නේ සාර්ථක මට්ටමක තියෙනවා කලින්ට සාපේක්ෂව. ඊට පස්සේ ගොඩනැගිලි ටිකේ වුණත් අපි 아무තු රිද්මයක් දකිනවා. ඒ ලයිට් කන්ඩිෂන් එක වුණත් හොඳයි. ඉතින් ඒ නිසා සිටි ස්කේප් නයිට් සීන් එකක් විදිහට මේ හොඳ කියන්නේ අපි ඒ දැකපු පින්තූර ටිකට වඩා මේ පින්තූර හොඳයි කියලා මම හිතනවා. හරි රවි මොකද හිතන්නේ අපි අවසාන ඡායාරූපේ රවි අපි ඊට පස්සේ 1 2 3 තෝරන්න යන්න හැකියාව තියෙනවා. දැකපු පින්තූර වලට වැඩිය මේක හොඳයි. හැබැයි මේකෙත් අර ලයිට් අර මේ මොනවද කියන්නේ කම්පැනි නේම්ස් වල තියෙන ලයිට් එක ඕවර් එක්ස්පෝස් වෙලා ඒ ඩීටේල් නැති වෙච්ච දැන් කීපයක්ම තියෙනවා. එන් ඒවා අඩු කරගත්තා නම් තව ටිකක් මේ ඡායාරූපය සාර්ථක වෙනවා. අපේ හැ කෙලින්ම ගමන් කරන ඔය තැන් තුනක් තියෙන ඒ තැන් තුනේම ඩීටේල් නැහැ. සුදු පැචස් තුනක් හැටියට තමයි මේ සයින් බෝඩ් එක මේවා වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ගැනත් හිතන්න වෙනවා සාර්ථකව මේ ඡායාරූපය කරන්න. හරි අපිට විනාඩි 8ක් විතරයි 8 ඇතුළත මම අද දවසේ කතා කරපු සියලු ඡායාරූප ටික පෙන්වන්න ඡායාරූප 12ක් ගැන අපි කතා කළා. ඉතින් මේ ඡායාරූප 12න් හෙන්රිස හර්ෂ රවි මම හිතනවා දැන් ඔයගොල්ලන්ට ඉම්ප්‍රෙසිව්ම එක ඡායාරූපයක් මට කිව්වොත් ඇති කියලා මොකද ඡායාරූප 12ක් තියෙන නිසා ඒ නිසා හැකියාව තියෙනවා අපිට කෙලින්ම අවසාන ඡායාරූප මම හිතන්නේ 12ක් තියෙන නිසා 3ක් තේරුවක් ඇති කියන වගේ අදහසක් මට තියෙන්නේ මම ඔක්කොම පෙන්නවා මම ට්‍රයිල් විව් එකේ පෙන්නන්නම් ඉස්සෙල්ලාම අවස්ථාව තියෙනවා අපි අවස්ථාවදම හෙන්රිසර්ට හෙන්රිස වඩාත්ම කැමති ඡායාරූපය කියන්නේ ඡායාරූප 12 සර 12ම එක විදිහේ ටයිල් වෙනවා මේ වගේ නැත්තම් මට මෙන්න මෙහෙමත් පෙන්වන්න පුළුවන්. සගේ වඩාත්ම සිත්ගත් ඡායාරූපය මොකක්ද? හංසයා පින්තූරේ. right. සුදු එක. right. රවි ස්ට්‍රීට් ෆොටෝ එක. මේක ඔව්. හර්ෂ මර මොකද මේ ඩාටා කෙනෙක් හිටියා නේද මේ අර මාළු එක්ක කන්නේ අන්නේ පින්තූරේ ඒක ආවා හරි මම එහෙමනම් අවසාන ඡායාරූපය ගන්නම් මේ ඡායාරූපය මට ඉතුරු වුණා මොකද අනිත් ගොන්න අතරින් ගන්න තියෙන ඡායාරූප අතරින් ඒ ඡායාරූපය ගන්න ඕ මොහොතක් දෙන්න මොකක්ද උනේ කියලා කල්පනා කළේ රයිට් හරි රයිට් එහෙමනම් මෙන්න මේ ඡායාරූප ටික ඉවතට යනවා කියන එක මම පොඩ්ඩක් පෙන්නන්නම් මේ ඉවතට යන ටික මෙන්න මේ ඡායාරූපය ඉවතට යනවා මේක යනවා මම ගත්තොත් මොකද පහක් ගන්න බැරිද? හරි සර් හතරක් ගත්ත සර්ට හැකියාව තියෙනවා පහක් කියන්න එහෙමනම් ඉන්න සර් මෙන්න මේ එක එළියට යනවා මෙන්න මේ ඡායාරූප ටික එළියට යනවා 12ක් තියෙන නිසා තමයි මම 3ක් ගත්තේ හරි සර් පස්වෙනි එකට ගන්න නම් කොයි එකද ගන්න නයිට් සීන් එක ලයිට්ස් නයිට් එකද ඔව් මං ගත්ත එක මෙතෙන් හතරට ගත්තද? හතරට ගත්තා හරි දැන් හෙන්රිසර්ට අනුව හෙන්රිස පළවෙනියට තේරුව නිසා හෙන්රිසර්ගේ පළවෙනි පින්තූරය මේක වෙනවා නමුත් රවි ස්ට්‍රීට් එක තේරුවානේ තෝරනකොට ඒක පළවෙනි පින්තූර වෙන්නේ නැහැ හර්ෂ මේක තේරුවා ඒක පළවෙනි පින්තූර වෙන්නේ නැහැ තමන්ගේ කැමැත්ත මොකද අතෙන් තෝරලා තියෙන නිසා දැන් අවස්ථාව තියෙනවා හෙන්රිස පොදුවේ සලකලා බලලා පොදු තීරණයක් දෙනවා නම් මේ හතරෙන් ප්‍රථම ස්ථානයට යන ඡායාරූපය මොකක්ද කියලා හර්ෂ මල්ලි මේ රවි මගේ ස්ක්‍රීන් එකේ මට පොඩක් දම් පාටට තමයි මේක පේන්නේ රවි බ්ලැක් ඇන්ඩ් වයිට් පේනවද නෑ දම් පාටට පේන්නේ බ්ලැක් ඇන්ඩ් වයිට් නෙමෙයි මේ කලර් පින්තූර බ්ලැක් ඇන්ඩ් වයිට් නෙමෙයි ඇත්තටම ඒ නිසා යෙලෝ තියෙනවා ඔව් කලර්ස් තියෙනවා පොඩි මේ අන්න එහෙම පොඩි ප්‍රශ්නයක් මේක තුල තියෙනවා ඉතින් ඒකත් එක්ක බලනකොට මම හිතන්නේ මේ ඡායාරූපෙත් ඒ කියන්නේ වූ කලර් ක්වොලිටි එකෙන් බලනකොට මම හිතන්නේ ගොඩක් පැති වලින් බලනකොට මේ ඡායාරූපේ පැටර්න් එක පැත්තෙන් බලනකොට බියුටි එක පැත්තෙන් බලනකොට ටිකක් ඉස්සරහින් තියනවා කියන එක තමයි මගේ නම් හැඟීම මේ ඡායාරූපාවලියෙන්ම
මේ තියෙනගින් මේක ගොඩක් ඉස්සරහින් තියෙනවා වගේ තමයි මගේ නම් හැඟීම. හර්ෂ හැබැයි මොකද්ද පළවෙනි ස්ථානයට තෝරන්නේ? ලලිතයි මං අද අවස්ථාව ඔයගොල්ලෝ තුන්දෙනාට දෙනවා. මොබයිල් මම එකේ. වාහනේ ඉන්න නිසා මට Right. ඔව් රවි ඔව් මොකද්ද පළවෙනි ස්ථානයට තෝරන්නේ? මොකද හිතන්නේ? ඔව් දැන් අර හංසයා පින්තූරේ ඇත්තරම අර වර්ණවල තියෙන පොඩි අඩුපාඩුවක්. ඔව් ඒක සර්. කළුසුදු කරලා තිබුණා නම් මං හිතන්නේ මීට වඩා ඔව්. හොඳ වෙනවා කියලා මේ ඒ ඡායාරූපේ. මම හරි ඒ මම නිසා කැම විනාඩි 4ක වගේ කාල සීමාවක් ඔව්. අපිට තියෙන්නේ මෙතන තියෙන ඒවායි මං කැමති මේ ස්ට්‍රීට් එකට. මේ ෂොට් එකට. හරි. ඔව්. අ, තියෙන ඒවා අතරින් හරි ඒකට එකට කැමති කියන එකෙන් රවි කියන්නේ හරි හෙන්රි සර්ට අවස්ථාව තියෙනවා සර් ෆයිනල් ඩිසිෂන් එක දෙන්න. දැන් මං කැමති මේ නයිට් සීන් එකට. හරි. එතකොට මම හෙන්රි සර්ත් එක්ක පූර්ණ එකකතාවය දක්වනවා ඒක පළවෙනි තැනට ගන්න. මොකද මේ 12 අතරින් මට ටිකක් දැනෙනම පින්තූර ඒක කියලා මං අනිවාර්යයෙන්ම කියනවා. හර්ෂ නිශ්ශබ්දව ඉන්නවද අපිට අවස්ථාව දීලා මොන හරි දෙයක් ඔව් කියනවද? ඔව් නෑ අද මම නිශ්ශබ්දව ඉන්නම්. මමත් මේ නයිට් සීන් එකට කැමති. මගේ අකමැත්තක් නෑ ඒකට. රයිට්. එහෙමනම් රවි අද ඔන්න ඔයගොල්ලෝ තුන්දෙනා තීරණය කරන්න. තුන්දෙනෙක් කැමැත්ත නිසා එතන පළවෙනි ස්ථානයට ඒක අපිට තෝරන්න පුළුවන්. දෙවෙනි ස්ථානය හෙන්රි සර් දෙවනි ස්ථානය හංසයා. ට වඩා ස්ට්‍රීට් එක ඉස්සරහින් නේද? මොකද කලර් පැත්තෙන් බැලුවොත් සහ යමක් තියෙන ඇත්තට ඔව් කලාතින් අරක දුර්වලයි. අර කලර්ස් වලින් ඔව්. ඉතින් ඒ දුර්වලතාවයට වඩා අපි මේකට දෙමු. ස්ට්‍රීට් එකේ අරමුණක් නැහැ. ප්‍රධාන අරමුණක් පේන්න නැහැ. අන්න ඒ අඩුපාඩුවක් තියෙනවා. මේක තුළ අරමුණ හිර කරලා තියෙන ගතිය සහ විශේෂයෙන් මේ දම්පාට තියෙන නිසා ඒක ටෙක්නිකල් එරර් එකක් නිසා මම අපි අරකට දෙමු. ස්ට්‍රීට් එකට දෙමු දෙක. ස්ට්‍රීට් එකට දෙමු. රයිට් හරි. තුන්වෙනි ස්ථානය තුන හංසයා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ concept එක යටතේ මේ හංසයාගේ සහ මේ දෙකේ තියෙන කලර් එකත් එක්ක මම දෙකම වර්ණ දුර්වලයිනේ. ඔව් මෙන්න මේ ඡායාරූපය ඉස්සරහට ගත්තට මගේ ප්‍රශ්නයක් නැහැ. මොකද පොඩි හාමනි එකක් සමගතර වැරදි කියන දේ අඩුයි මේ ඡායාරූපේ අරකට වඩා. මගේ නම් අදහස මෙන්න ඒ අදහස. සර් රවි මේක එකට තේරුවා. දෙක මේක නම් තුන මේක වගේ අදහසක් මට දැනෙන්නේ. මොකද මේ දෙකේම තියෙන වර්ණ දුර්වලතාවය නිසා. සර් මොකද හිතන්නේ? මට තේරුන්නේ නැහැ. එක නෑ මම එතෙන්දී අදහස් කළේ යම් කිසි දුර්වලතාවයක් තියෙන නිසා. ඉතින් එක දෙක පිළිබඳ ප්‍රශ්නයක් අපිට නැහැ. තුන සඳහා මේක මොකද මේ හංසයාගේ සහ මේ ඡායාරූපයේ තියෙන වර්ණවල අඩුපාඩුව නිසා. හැබැයි මේකේ අපිට එහෙම කියන්න ලොකු අඩුපාඩුවක් මේ ඡායාරූපේ නෑ. මේ පොඩකින් මෙන්න මේ ඡායාරූපේ. අර බොහොම බලන් ඉන්න ඇහැට ප්ලීසිං ගතියක් තියෙනවා. නමුත් මේ ඡායාරූප දෙක බලනකොටම අර වර්ණවල කියන ඒ ෆ්ලැට් යමක් හිතලා කරලා කරපු දෙයක් මේකේ තියෙන ආලෝකයත් එක්ක. සර් මොකද අදහස? අර මුහුද අපි අර පොල් ගහ වැටලා තියෙන එක මොකද? ආයෙත් ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රශ්නකුත් නෑ ඔව් ඇත්තට. මම හිතන්නේ ඒක අරිට වඩා හොඳයි කියලා. හරි එකඟයි. එකෙන්ම එකඟයි. එහෙමනම් ඒක දෙකට එන්න බැරිද? රවි මොකද දන්නේ ස්ට්‍රීට් එකත් එක්ක බලනකොට මේ මොකද මේ ගයිඩ්ලයින් එකෙන් වැරද්දක් කරද්දි තමයි අපි මේ මොකද අපි කතා කළා ගයිඩ්ලයින් එක ගිහිල්ලා අපිව අතරමං කරනවා. ඇත්තට මේක දෙකට එන්න ඕනේ තමයි. නමුත් එතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇහැ අතරමං කරනවා කියන ඒ කතාව. වගේම අර දැන් ස්ට්‍රීට් එකේ අර අතරමං වීම. අරමුණක් නෑනේ. ඒක තමයි. අඩුපාඩුවක් නේ. ඔව්. ප්‍රධාන අරමුණක් පෙන්වන්නේ නැති එක. හරි. එහෙමනම් මෙහෙම ඔව් මේ විදිය කරමු. හරි. 1 2 3 මේකද 4. ඔය හතර නොදී ඉන්නත් පුළුවන්. ඔව් හතර නොදීමු. හරි එන 1 2 අඩුපාඩු 3 තියෙන නිසා ඒ දෙක තුනේම හරි. එහෙමනම් අද දවසේ අපි අපේ ප්‍රේක්ෂකයන්ට කියන අපි සර් ෆයිනල් නේද? ඔව් ඔව්. හරි. හරියටම රාත්‍රී 8යි වෙලාව. රාත්‍රී 8 වෙනකොට අපි තෝරනවා මේ පළවෙනි ස්ථානයේ දෙනන්නේ අපිත් එක්ක මෙල්බන් සිට එකතු වෙන සාලිය සෙනවිරත්නගේ මේ මෙල්බන් වල නයිට්ස්කේප් එකේ. ඒ වගේම දෙවන ස්ථානයේ දිනන්නේ වසන්ත අපිත් එක්ක චීනයේ ඉඳලා එකතු වෙන වසන්තගේ මේ ඡායාරූපය තමයි දෙවන ස්ථානයේ දිනන්නේ වසන්ත කුමාර මට මතක විදියට. ඒ වගේම සජීව අපිත් එක්ක ඉතාලියේ රෝම නගරයේ ඉඳලා එක්කහුව වෙන මොහොතක් ඉන්න හරියටම නම කියන්න ඕනේ නිසා
ඔගේ නම පොඩ්ඩක් ඉන්න නම් ගොඩක් ඒවා එකපාරට ඔළුවේ තියෙන හිටියකම සාලීස නිරත්නට පළවෙනි ස්ථානය ඒ වගේම උදය කුමාරට දෙවෙනි ස්ථානය වගේම සජීව මෙන්ඩිස්ට මේ තුන්වෙනි ස්ථානය යනවා. ඇත්තටම කැමරාව ගැන කතා කරනවා නම් මේ තුන්වෙනි ස්ථානයට යන එක මොබයිල් එකෙන් ගත්ත එක. පළවෙනි ස්ථානයට දිනන ඡායාරූපය මිරර්ලස් කැමරාවකින් Sony a6400 කැමරාවකින් මම නිකමට මතක් කර සිටියේ. ඒ වගේම මේ දෙවන ස්ථානයේ දිනන ඡායාරූපය ගත්ත කැමරාව මට එකපාරට හොයාගන්න බෑ. ඉතින් ඉතාමත් හොඳයි මේ මොකද මේ අපි ඉතාමත් අගය කරනවා මේ අපේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා ලංකාවෙන් පිටත ඉඳගෙන දාලා මේ ස්ථාන තුනම ගත් එක. හරි හෙන්ඩිසර් පොඩි අවස්ථාවක් තියෙනවා මේ ඡායාරූප තුන ගැන මොන හරි පොඩි දෙයක් හෝ සමස්ත තරගය ගැන කියනවා නම් කියන්නට මොකද වෙලාව හරියටම හරි. ඇතරම කියන්නේ මීට වඩා උනන්දු වෙන්නේ කියලා කියන්නේ මොකක් හරි දෙයක් ඡායාරූපගත කරනකොට තව ටිකක් මේක ගැන නිකන් බලලා ඒ කියන්නේ සැලකිල්ලට ලක් කරලා මේ Taman ඉදිරියේ පේන දේ තවත් ටිකක් සැලකිල්ලට දක්වලා වෙනසක් කරන්න අමුතු දෙයක් නිර්මාණය කරන්න අර අපූර්වත්වයක් පෙන්වන්න උත්සාහ කරන්න කියන එක තමයි කරන්න තියෙන්නේ මේ හැම දෙනාම. ඒ දේ අපෙන් කෙරලා මදි. හරි සර් එතෙන්දී මට මෙන්න මෙහෙම දෙයක් කියන්න දෙනවා. ඇත්තට මේ ගැනිල්ල ගැන නෙමෙයි මේ කතා කරන්න තියෙන්නේ. අරගෙන ඉදිරිපත් කිරිල්ල ගැන. අන්න එතෙන්දී තමයි මේ ගැටලුව තියෙන්නේ. අර ගොඩාක් දේවල් ගන්නවා අරගත්තට පස්සේ මේක හරි දේ හරියට ඉදිරිපත් කරගන්න දන්නේ නැහැ කියලා. රවි කෙටියෙන් කතා කරමු රාත්‍රී 8:02 වෙලාව. තමන් ගන්න හැම ඡායාරූපයක්ම තරඟවලට සුදුසු වෙන්නේ නැහැ. ඒවා අතරින් ඡායාරූපය හොඳට මේ බලලා තරඟකාරී මොකද දැන් මේ වෙනකොට මේකට ඡායාරූප දාන අයට හොඳටම අවස්ථාව තියෙනවා ජජස්ලා මොනවද හොයන්නේ කියලා මොනවද කතා කරන්නේ කියලා. ඒ නිසා තමන් ආගිව් කරලා බලන්න මොකද්ද තමන් සබ්මිට් කරන්න ඕනේ කියන එක කරලා හිතලා සබ්මිට් කරා නම් ඊට වැඩිය සාර්ථක වෙන්න පුළුවන් කියලා මම හිතනවා. හරි හර්ෂ අවසාන තප්පර 15 මොන හරි දෙයක් කියන්න තියෙනවද තරගය ගැන? නෑ මට විශේෂ දෙයක් කියන්න නෑ. මං හැමෝටම සුබ රාත්‍රියක් ප්‍රාර්ථනා කරනවා. රයිට් හරි එහෙනම් විශේෂයෙන් මතක් කර දෙන්නම් මේකට අදාළ YouTube වීඩියෝ එක අනිවාර්යයෙන්ම හෙට උදේ වෙනකොට බලන්න පුළුවන්. ඒ වගේම ජයග්‍රාහකයන්ගේ ලිස්ට් එක පහුගිය දවස්වල මගේ අතපසුවීමක් තිබුණා. ඒ නිසා හෙට උදේ වෙනකොට සියලුම දෙනාගේ මේ තුන් දෙනාගේ ඡායාරූප ටික අපි ලිස්ට් එකක් වශයෙන් බලා ගැනීම හැකියාව තියෙනවා. සියලු දෙනාට සුබ දවසක් වේවා සුබ රාත්‍රියක් වේවා කියලා ෆොටෝෂොප් ටීම් එකේ හෙන්රි රාජකරුණා හර්ෂ මදුරංග ජයසේකර සහ රවි රණසිංහ සමගින් ඔබෙන් සබ ගන්නාම ෆොටෝෂොප් ටීම් එකේ ලලිතා වෙසුන්දර ගිහිල්ලා නම් අපි නැවත වතාවක් හමු වෙමු. සියලු දෙනාට ජයන් ජයන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.